සුවහසක් ලෝකවාසී සැදැහැති දනන්ගේ දහම් පිපාසය සංසිඳුවන පිණිස. එක්සත් රාජධානයේ යෝක්ෂය ප්‍රාන්තයේ ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානයේ සදහම් දම් අමා දහරා මෙසේ ගලා යන වගයි. අප විහාරස්ථානය මගින් පවත්වන මාසික ධර්මදේශනා පින්කම් මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ඔබගේ ප්‍රඥාලෝකෙ පිණිස මෙසේ තිලින කෙරේ. අද දේශකයන්න් වහන්සේ ලීඩ්ස් බෞද්ධ විහාරවාසී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද පන්නල සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නබික්ඛවේ සත්තා ඥාතිබ්බියසනා හේතුවා භෝගබ්බියසනා හේතුවා රෝගබ්බියසනා හේතුවා කායස්ස වේදා පරම්මරණං අපායං දුග්ගතින් විනිපාතං uppajjati තී. සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි, ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානයේ මගින් වස් කාලයේ නිමිති කරගෙනත් මාසිකව සිද්ධ කරන්නා වූ ධර්මදේශනා පින්කම් මාලාවේ මේ මාසයට નિયમિત ධර්මදේශනාව තමයි මේ වෙලාවේදී සිද්ධ කරන්නට සූදානම් වන්නේ. පසුගිය කාලයේ සිටම විහාරස්ථානයේ කටයුතු සිද්ධ කෙරුණේ මේ වසංගත රෝග තත්ත්වය හේතු කොටගෙන අන්තර්ජාලය හරහා තමයි ධර්මදේශනා සහ අනිකුත් කටයුතු සියල්ලක්ම අප විසින් විසුරුවා හරිනු ලැබුවේ. ඒ නිසාම තමයි මේ මාසයේදීත් මේ ධර්මදේශනා පින්කම මේ විදිහට සජීවීව අන්තර්ජාලය ඔස්සේ විසුරුවා හැරීමට සියලු දෙනාම මේ කටයුතු සූදානම් කරගත්තේ. වෙනදා වගේම අද දවසේදීත් ධර්මදේශනා පින්කමේ දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ චාමික මාපටුන මහත්මයාත්, තිලානි පීරිස් නෝනා මහත්මියත්, නිපුණි දියණියත්, නදුනි දියණියත්, දිල්ෂි දියණියත්, දෙහාන් පුතුණුවනුත් කියන ඒ චාමික මහත්මයාගේ පවුලේ සියලු දෙනාම තමයි අද දවසේදී ධර්මදේශනා පින්කමේ දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ. ඒ පවුලේ පින්වතුන්ගේ බලාපොරොත්තුව තමයි චාමික මහත්මයාගේ, තිලානි නෝනා මහත්මියගේ නමින් පවුලේ මිය පරලොව ගිය ඒ වැඩිහිටි ආච්චි අම්මලා සීයලා ඇතුළු ඒ සියලු දෙනාටම මියගිය සියලුම දෙනාට පරලෝක වශයෙන් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කිරීමට තමයි අද දවසේදී මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ වාගේම මේ මාසේ සැප්තැම්බර් මාසේ 3 වෙනිදාට උපන්දිනය සමරන ඒ දෙහාන් පුතුණුවන්ට ආශිර්වාදයේ සිද්ධ කරන්නටත්
මා පටුන මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා. චාමික මහත්මයා ඇතුළු ඒ පවුලේ නොන මහත්මිය දූ දරුවනුත් ලීඩ්ස් විහාරස්ථානය ආරම්භයේ පටන්ම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් සිද්ධ කෙරෙන්නා වූ සෑම කටයුත්තකදීම තමන්ගේ දායකත්වය ලබා දෙමින් විහාරස්ථානයේ වැඩවාසය කරන සියලු මහා සංඝරත්නය සැපදුක සොයා බලමින් මාසිකවත් විහාරස්ථානයට දන්පැන් පූජා කරමින් වාර්ෂික විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් සිද්ධ කෙරෙන්නා වූ සියලුම පින්කම් වලදී දායකත්වයන් ආදී බාර අරගෙන ඒ අවශ්‍ය කටයුතු සියල්ලක්ම සිද්ධ කරන දායක පවුලක්. ඒ වාගේම අභිනවයෙන් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙන ඉදිකිරීමට බලාපොරොත්තු වෙන ඒ ලීඩ්ස් විහාරස්ථානයේ කටයුතු වලටත් විශාල වශයෙන් ආධාර උපකාර ආදී කරමින් ඒ කටයුතු වලටත් තමන්ගේ දායකත්වය ලබා දෙමින් කටයුතු කරන දායක පවුලක් කියන එක මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වාගේම ඒ පවුලේ දරුවෝ සියලු දෙනාම ඒ නිපුණි සහ නදුනි දරුවොත් දිල්ෂි සහ දෙහාන් කියන දෙවත් පුතත් අපේ ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානයේ මගින් පවත්වන දහම් පාසලට සම්බන්ධ කරමින් ඒ දහම් අධ්‍යාපනය ලබා දෙමින් ඒ දහම් ලොකු දරුවන් දෙදෙනා දහම් පාසලේ අවසාන ශ්‍රේණිය දක්වාම සම්බන්ධ කරමින් ඒ විභාග කටයුතු වාටි සම්බන්ධ කරමින් ඒ කටයුතුත් ඉතාමත්ම හොඳින් සිද්ධ කරන්න ඒ පිළිබඳවත් අවධානය යොමු කරමින් කටයුතු කරන මහත්මයෙක් හැටියට චාමික මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාම මේ වෙලාවේදී සිහිපත් කරන්නට ඕන. ඒ නිසාමත් තමයි මේ මාසයේදීත් ඒ විශේෂ කාරණාවන් කීපයක්ම සිද්ධ කරන නිසා වාර්ෂිකව නිවසේ කරන පින්කම් සිද්ධ කරන්නටත් නොහැකි නිසා මේ ධර්ම දේශනා පින්කමේ දායකත්වය බාර අරගෙන අද දවසේදී කටයුතු සීදානම් කරනු ලබන්නේ. පින්වතුනි, අද දවසේදී මා ධර්ම දේශනාවේ මාතෘකා පාඨයේ වශයෙන් තැබුවේ අංගුත්තර නිකායේ 3 වෙනි කොටසට අයිති පංචක නිපාතේ තතිය පණ්ණාසකේ ගිලාන වග්ගේ සම්පදා සූත්‍රය කියන අවසාන සූත්‍ර දේශනාව තමයි මාතෘකා පාඨයේ වශයෙන් අද දවසේදී තබන්ට කල්පනා කරේ. මේ සම්පදා කියන වචනයෙන්ම ගැබ් වෙලා තියෙනවා මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය පිළිබඳව. සම්පදා කියන පාලි වචනේ අදහස තමයි ගන්නවා කියන අදහස. අපිට ඒ වචනේ හම්බෙලා තිබෙනවා කුසලස්ස උපසම්පදාදී වශයෙන් ඔය සබ්බපාපස්සකරණම් කියන ගාථාවේදී. මනා ලෙස ගන්නවා කියන අදහස තමයි උපසම්පදා කියන වචනේ තුලත් අදහස් වෙලා තියෙන්නේ. මේ සම්පදා කියන වචනේ මෙතනින් මේ සූත්‍රය තුල කතා කරන්නේ අපි ගන්න ඕන මොනවාද කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ ලෝකයෙන් අපි ගන්න ඕන මොනවාද? ඒ වාගේම තථාගත බුදු පියාණන් වහන්සේගේ ධර්මයෙන් අපි ගන්න ඕන මොනවාද කියන කාරණාව තමයි මේ සම්පදා කියන සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට උගන්වනු ලබන්නේ. මේ සූත්‍රයේ ආරම්භයේම සඳහන් කරනවා කාරණා 5ක් තිබෙනවා කියලා. පංචමානි භික්ඛවේ ව්‍යාසනානි කතමානි පංච. ව්‍යසන 5ක් තිබෙනවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ව්‍යසන කියන වචනය විපත කියන අදහස තමයි මෙතනදී ගැබ් වෙලා තියෙන්නේ. මේ ව්‍යසන සහ විපත්ති අතර වෙනසක් තිබෙනවා පින්වතුනි. විපතක් ව්‍යසනයක් කියලා කියන්නේ කිසියම් කෙනෙකුට කරදරයක්, කඩාවැටීමක්, නරකක් සිද්ධ වෙන කියන අදහස තමයි මේ විපත සහ ව්‍යසන වලදී අදහසක් හැටියට අපිට ගන්න පුළුවන් තියෙන වචනය. හැබැයි විපතක් කියන එකක් සිද්ධ වුණාට පස්සේ විපත කියන වචනේ භාවිතා කරන්න පුළුවන් වන්නේ යම් කෙනෙකුට කරදරයක්, හිංසාවක් සිද්ධ වුණාම නැවත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් විදියට වෙනවා නම් ඒක විපතක් හැටියට හඳුන්වන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි ව්‍යසනයක් කියන වචනේ ගත්තොත් එහෙම ඒක නැවත
යථා තත්ත්වයට පත් කරන්න හරි අමාරුයි. සමහරක් විට මේ ජීවිතයේදී බැරි වෙන්නත් පුළුවන්කමක් තිබෙනවා. ඊළඟ ජීවිතයක් තිබුණොත් එතනදී තමයි ඒක යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒකෙන් තමයි මේ විපත්ති සහ ව්‍යසන කියන වචනෙන් අපිට ගන්න පුළුවන් අදහස හැටියට පවතින්නේ පින්වතුනි. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම පින්වතුනි කෙනෙක් වැරද්දක් කරලා ඒ වැරද්දට දඬුවමක් හැටියට තමන්ගේ ජීවිතයේ සිරගත කරලා එල්ලුම් ගස් වලට නියම වෙනවා නම් එල්ලුම් ගස් වලට නියම වුණොත් එහෙම එයාගේ ජීවිතයේ මේ ආත්ම භාවයේදී කිසිදු වැඩක් නැති වෙනවා. ඒ වගේ ව්‍යසනයක් වෙනවා නම් අන්න ඒක තමයි ව්‍යසනයක් හැටියට හඳුන්වන්නේ. යමක් ඉතුරු නොවි විනාශ වෙනවා නම් පවතින්නේ නැතුව අපි සාමාන්‍යයෙන් කිසිම දෙයක් ඉතුරු නොවි විනාශ වෙනවා නම් අන්න ඒක තමයි මේ ව්‍යසන හැටියට හඳුන්වන්නේ. ඒ වගේම අපි ගත්තොත් එහෙම ස්වභාවික වශයෙන් ගම් වතුර, සුනාමි, ඒ වගේම රජ කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්, සොරුන්ගෙන් වෙන්න පුළුවන්. මේ වගේ ඕන දෙකකින් මේ ව්‍යසන කියන එක අපි කරා මේ හැකියාවක් තිබෙන අපි නොහිතන වෙලාවක. මේ ව්‍යසන පහ ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මොනවද මේ ව්‍යසන පහ හැටියට හඳුන්වන්නේ? ඥාතිභ්‍යසනා, භෝගභ්‍යසනා, රෝගභ්‍යසනා, සීලභ්‍යසනා, ditthිභ්‍යසනා. ඥාති ව්‍යසනය, භෝග ව්‍යසනය, රෝග ව්‍යසනය, සීල ව්‍යසනය, ditthි ව්‍යසනය කියන ව්‍යසන පහ තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ. නමේ භික්ඛවේ සත්තා ඥාතිභ්‍යසනා හේතුවා, භෝගභ්‍යසනා හේතුවා, රෝගභ්‍යසනා හේතුවා, කායස්ස බේදා පරම් මරණං අපායං දුග්ගතින් විනිපාතං නිරයං උප්පජ්ජති. මහණනි, සත්වයෝ ඥාති ව්‍යසන හේතු කොටගෙන හෝ, භෝගක් ව්‍යසන හේතු කොටගෙන හෝ, රෝගක් ව්‍යසන හේතු කොටගෙන හෝ, මරණයෙන් පසුව අපාය නම් වූ දුර්ගතිය විනිපාත නම් වූ නිරයට නොපමිනෙනවා කියන කතාව තමයි, අදහස තමයි මේ සූත්‍රයේ ඒ කොටසින් පැහැදිලි කරන්නේ. යම් පුජ්‍යලයකට ඥාති කෙනෙක්ගෙන් යම් විපතක් කරදරයක්, ඥාතියෙන්ගෙන් යම් විපතක් කරදරයක් සිද්ධ වුවොත්, එහෙම නැත්නම් තමන්ගේ තියෙන උපභෝග පරිභෝග සම්පත්තියෙන්, භෝග සම්පත්තියෙන් වලින් තමන්ට තිබෙන සම්පත් වලින් යම් විපතක් සිද්ධ වුණොත්, ව්‍යසනයක් සිද්ධ වුණොත්, එහෙම තමන්ට රෝගයකින් ව්‍යසනයක් සිද්ධ වුණොත් එහෙම ඒ කාරණා තුන හේතු කොටගෙන මරණයෙන් පසුව දුර්ගතිය විනිපාත නම් වූ නිරයෙහි උප්පත්තිය නොලබන බව, අපායගාමී නොවන බව, මරණයෙන් පසුව ජීවිතයේ දුගතගාමී නොවන බව තමයි පැහැදිලි කරන්නේ. මේ ඥාති, භෝග, රෝග කියන මෙන්න මේ කාරණා තුන එදිනෙදා සමාජයේදී අපිට පෘථග්ජනය හැටියට අපි ජීවත් වෙනකොට අපි හැමෝම පතන අපේ පැවැත්ම උදෙසා පවතින දේවල් කාරණා තමයි මේ ඥාති, භෝග, රෝග කියන කාරණා තුන. පෘථග්ජන පුජ්‍යලයා පින්වතුනි ඔය දේවල් ටික වටින දේවල් හැටියට තමන් සන්තකේ පවත්වා ගන්නට, තමන්ට අයිති කර ගන්නට, ඒ පවතින දේවල් පවත්වාගෙන යාමට, ඉදිරියට පවත්වාගෙන යාමට ඊ타මත්ම වටිනා දේවල් හැටියට හිතමින් තමයි කටයුතු කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය පෘථග්ජන මේ පුජ්‍යල වටිනවයි කියලා හිතාගෙන මේ කාරණා තුන තමයි නොවටිනාම කාරණා හැටියට තමයි දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. යම් පුජ්‍යලයක් ජීවිතයේ සෑම වෙලාවකදීම මේ දැනට තියෙන මේ දේවල් විඳින්නේ, ඒ වගේම ප්‍රාර්ථනා කරන, උපයන්න උත්සාහ කරන්නේ මෙන්න මේ කියන ඥාති, භෝග, රෝග කියන කාරණා තුන, නිරෝගීකම කියන කාරණා තුන. ඥාති කියලා මෙතන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න පින්වතුනි, දෙමව්පියන්ගෙන් පටන් ගත්තම තමන් වටා ඉන්න දූ දරුවෝ, අසල්වාසී, හිත මිතුරු, නෑදෑයෝ, මේ සියලු දෙනාම අපිට ඥාති කියලා අදහස් කරපුවාම එන්නේ එකපාරටම අපිට ඉන්නේ ඥාති, මේ නෑදෑයෝ කියන අදහස. හැබැයි මෙතනදී ඥාති කියන වචනයෙන් අදහස් කරන්නේ දෙමව්පියන්ගෙන් පටන්ගෙන සහල්ලේ තමන්ට
ඉන්නා වූ සියලුම දෙනා සහ හිතමිතුරු අසල්වාසී සියලු දෙනාම. ඒක තමයි ඥාති හැටියට මෙතන හඳුන්වන්නේ. දෙවෙනි එක භෝග හැටියට හඳුන්වන්නේ පින්වතුනි අපට තිබෙන චංචල නිශ්චල සියලුම දේපල තමන්ට අයිති වෙලා තිබෙන ගේ දොර යාන වාහන වතු පිටි ඉඩ කඩම් මේ සෑම දෙයක්ම තමයි භෝග සම්පත්තිය හැටියට හඳුන්වන්නේ මේ දේශනාව තුළ. ඒ වගේම රෝග කියලා කියන්නේ තමන්ට ඇති වෙලා තිබෙන දරුණු ගණයේ රෝගයක් වෙන්න පුළුවන්, ආබාධ වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කාරණා තමයි මේ රෝග හැටියට හඳුන්වන්නේ. මෙන්න මේ ඥාති ව්‍යසනය සහ භෝග ව්‍යසනය, රෝග ව්‍යසනය කියන මේ විපත්ති ව්‍යසන කාරණා තුන හේතු කොටගෙන කිසිදු සත්වයෙක් විනිපාත නම් වූ නිරයට පැමිණෙන්නේ නැති බව තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ওই කාරණා තුන නිසා කිසි කෙනෙක් අපායගාමී වෙන්නේ නැහැ කියන කාරණාව පැහැදිලි කරනවා. මිනිසුන්ගේ ජීවිතයේ පැවැත්ම උදෙසා තියෙන කාරණා දේවල් කියන හැටියට තමයි මේ කාරණාව පැහැදිලි කරන දේශනාව තුළ. එතකොට මිනිස්සු රැකී ආරක්ෂා කරන්නේ, දිවාරෑ වෙහෙසෙන්නේ, සමහරක් වෙලාවට එකිනෙකා අතර ගැටුම් ප්‍රශ්න ඇති කරගන්නේ, ජීවිතයේ යම් යම් වැරදි ක්‍රියාකාරකම් වලට පෙළඹෙන්නේ මෙන්න මේ කියන සම්පත්ති තුන හේතු කොටගෙන. පෘථග්ජන මිනිස්සු හැමෝටම මේ සම්පත්ති තුන හරි වටිනවා. ඥාති සම්පත්තිය තමන්ගේ දෙමව්පියන්ගෙන් පටන් දූ දරුවෝ ආදී අමුදරුවන් ඥාති හිත මිත්‍රාද අසල්වාස සියලු දෙනාම තමන්ට තිබෙන ගේ දොර නිශ්චල චංචල සියලුම භෝග සම්පත්තියන ඒ වගේම තමන්ගේ නිරෝගීකම වෙනුවෙන් තමන්ගේ ශරීරය පැවැත්ම වෙනුවෙන් මෙන්න මේ කාරණා වෙනුවෙන් හැමෝම තමන්ගේ ජීවිතයේ තමන් පෘථග්ජන මිනිස්සු හැමෝම වෙහෙස මහන්සි වෙනවා. හැබැයි ඒ දේවල් ඒ විදිහට වෙහෙස මහන්සි වුණාට අපි තමන්ගේ සමහරක් වෙලාවට උපන් රට අතහැරලා මේ වගේ රටවල් වලට ඇවිල්ලා දෙමව්පියෝ දුර රටක තියලා වෙන් වෙලා අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන්, රාජකාරී කටයුතු වෙන්න පුළුවන්. මේ සෑම දෙයකටම තමන් ඉතා විශාල කැපකිරීමක් අතහැරීමක් සිදු කරලා මේ වෙහෙස මහන්සිලා කටයුතු කරන්නේ මේ කියන මේ කාරණා තුන හේතු කොටගෙන. පෘථග්ජන මිනිස්සයා මේක විපත්තියක් හැටියට නෙවෙයි දකින්නේ, සම්පත්තියක් හැටියට තමයි දකින්නේ. තමන්ට තියෙන සම්පත්තියක් හැටියට තමයි දකින්නේ. බුද්ධ දේශනාව අනුව සත්වයේ සතර අපායට යනවා නම් සතර අපායට යන මාර්ගය වළක්වන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ මේ ඥාති සම්පත්තිය, ඥාති කියන කාරණාවෙන්වත්, ඒ වගේම භෝග කියන කාරණාවෙන්වත්, රෝග කියන කාරණාවෙන්වත් සතර අපායට යන මාර්ගය වළක්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එතකොට තමන්ගේ ජීවිතයේ මරණයෙන් පස්සේ සතර අපායට යනවා නම් ඒ තරම් වටින දේවල් ටිකක් හැට නෙවෙයි මේ කාරණාව අපට හඳුනා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. මේ පෘථග්ජන පුජ්‍යලයාට මේ ලෝකයේ පිළිබඳව යථා අවබෝධය නැති නිසා, මේ සම්‍යක් දෘෂ්ටි පිළිබඳ අවබෝධයක් නැති නිසා ඔහු හිතන් ඉන්නවා මේ භෝග, රෝග, ඥාති කියන කාරණා තුන තමන්ට සම්පත්තිය, සැපත, සුවය උදා කර දෙනවයි කියන අදහසේ තමයි මේ අය ජීවත් වෙන්නේ. සම්‍යක් දෘෂ්ටිය සහ සීලය කියන කාරණාවන් වැඩක් නැති දේවල් හැටියට, ප්‍රයෝජනයක් නැති දේවල් හැටියට, තමන්ගේ හිතට සතුටක් ගෙන දෙන දේවල් හැටියට නෙවෙයි පෘථග්ජන පුජ්‍යලයා දකින්නේ. ඔහු ඒ දේවල්, ඒ සීලය සහ දෘෂ්ටිය කියන දේවලුත් විපත්ති හැටියට තමයි ඔහු දකින්නේ. බෞද්ධ වුණා කියලා මේ අය තුළ කිසි වෙනසක් ඇති වෙන්නේ නැහැ පින්වතුනි. මොකද කර්මය සහ කර්මඵලය කියන එක පිළිබඳව විශ්වාසයක් ඕන නැති නිසා. බෞද්ධ කියන නමින් හඳුන්වනකොට ලෞකික සම්මා දිට්ඨියෙන් යුක්තව ඉන්න පුජ්‍යලයා මේ කර්මය සහ කර්මඵලය ගැන විශ්වාසයක් තිබෙනවා. ඒ කර්මය සහ කර්මඵලය ගැන විශ්වාසයක් තියෙන නිසා ඒ කෙනා දෙයක් සිද්ධ කිරීමේදී මේ තුලින් මට ඇතිවන නරක අයහපත් විපාකය මොකක්ද කියන කාරණේ තේරුම් අරගෙන ඒ නරක අයහපත් විපාකයෙන් මගේ ජීවිතය දුගතිගාමී වෙනව නේද කියන කාරණාව ඇති වෙනවා. අර ලෞකික සම්මා දිට්ඨිය හේතු කොටගෙන. එතකොට පින්වතුනි අර රෝග සහ ඥාති සහ භෝග කියන කාරණා තුන
තමන්ගේ මේ ජීවිතයට පමණයි වැදගත් වෙන පැවැත්ම වෙනුවෙන් විතරයි පවතින්නේ. හැබැයි මේ දේවල් තුලින් තමන්ව අපායගාමී මාර්ගයෙන් බේරෙන්නට, තමන්ගේ අපායගාමී මාර්ගය ආවරණය කර නතර කර ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියලා අවබෝධයක් ඇති වෙනවා. හැබැයි පින්වතුනි, කෙනෙක්ට සීල ව්‍යසනයේ සහ දෘෂ්ටි ව්‍යසනයේ කියන කාරණාවෙන් පුළුවන් වෙනවා එයා අපායගාමී බවට පත් කරගන්න. ඒ වගේම තමන් සහ අනුන් කියන දෙගොල්ලම. සීලය යම් කෙනෙක් සීලයට හානි කරගන්නවා නම් ඒ සීලේ හානි වීම තුල තමන්ගේ දෘෂ්ටිය පිරිසුදු කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ දෘෂ්ටිය පිරිසුදු කරගන්න ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ තමන් වගේම අනුනුත් අපාය උප්පත්තියක් ලැබීමට හේතු කාරණාවක් වෙනවා ඒක. දුර්ගති විනිපාතයේ උපත ලැබීමට හේතුවක් වෙනවා. සුගතිගාමී නොවීමට හේතුවක් වෙනවා. යම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටික භාවයට පැමිණෙනොත් එහෙම මේ ජීවිතයේදී ඒ කියන්නේ සාස්වත සහ උච්ඡේද කියන මේ අන්ත දෙකෙන් එකකට වැටුනොත් එහෙම එයා මිත්‍යා දෘෂ්ටික පුජ්‍යලේ බවට පත් වෙනවා. මිත්‍යා දෘෂ්ටික පුජ්‍යලේ බවට පත් වුණා කියලා කියන්නේ මරණයෙන් පස්සේ නියත අපායගාමී පුජ්‍යලේ බවට පත් වෙනවා. දුර්ගතිය විනිපාතයේ උප්පත්ති ලැබෙන්නට හේතුවක් වෙනවා. පින්වතුනි, මේක තමයි මේ ව්‍යසන එහෙම නැත්නම් විපත්ති හැටියට හඳුන්වන්නේ. ඥාති සම්පatti, ඥාති විපත්ති, භෝග විපත්ති, රෝග විපත්ති කියන එක. කෙනෙකුට තමන්ගේ හිතමිතුරෙක්, ඥාතිවරයෙක් යම් කිසි කරදරයක් කරනවා නම්, ද්‍රෝහිකමක් කරනවා නම්, තමන්ගේ දරුවෙක් තමන් කියන දෙයක් අහන්නේ නැතුව එයාට ඕන විදිහට එයාගේ ජීවිකාව ගත කරමින් අපි හිතනවා නම් යහපත් පැත්තට ගමන් කරනවා නම් අන්න ඒක ඥාති විපත්තියක්. තමන්ගේ කල්යාණ මිත්‍රයෙක් තමන්ට ද්‍රෝහිකමක් කරන තමන්ගේ විශ්වාසය බිඳිනවා නම් අන්න ඒක ඥාති විපත්තියක් හැටියට තමයි හඳුන්වන්නේ. ඒ වගේම කෙනෙක් හිතනවා නම් තමන්ට තිබෙන භෝග සම්පත්තීන් වලින් තමන්ට විපතක් අරන් එනවා නම් තමන්ගේ තියෙන ගේ දොරකින් හරි වතු පිටියකින් හරි යාන වාහනයකින් තමන්ට විපතක් කරදරයක් සිද්ධ වෙනවනේ ඒක භෝග විපත්තියක් හැටියට හඳුන්වනවා. තමන්ට දරුණු ගණේ රෝගයක් මොකක් හෝ තියෙනවා නම් වැළඳිලා තිබෙනවා නම් තමන්ට යම් ශරීරයේ කකුලක හෝ අතක හෝ ඒ අවයවයක යම් ආබාධයක් තියෙනවා නම් ඒක රෝග ව්‍යසනයක් හැටියට තමයි මේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. හැබැයි ඔය පුජ්‍යලයාට ඔය ව්‍යසන තුන තිබුණා කියලා ඔහු අපායගාමී වෙන්නේ නැහැ පින්වතුනි. ඔහු අපායගාමී කෙනෙක්, දුගතිගාමී කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ පින්වතුනි. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා ව්‍යසන පහ ඥාති භෝගභ්‍යසන, ඥාතිභ්‍යසන, රෝගභ්‍යසන, ditthිභ්‍යසන, සීලභ්‍යසන හැටියට ඒ ව්‍යසන පහ පැහැදිලි කරලා මේ සූත්‍රය තුල සම්පatti පහකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සම්පදා කියන වචනයෙන් පැහැදිලි කරන්නේ සම්පත්තියෙන් හැටියට හඳුන්වන්නේ. පංචමාන භික්ඛවේ සම්පදා කතමානි පංච ඥාති සම්පදා, භෝග සම්පදා, රෝග සම්පදා, සීල සම්පදා, ditthi සම්පදා. ඥාති සම්පත්තියත්, භෝග සම්පත්තියත්, ආරෝග්‍ය සම්පත්තියත්, සීල සම්පත්තියත්, දෘෂ්ටි සම්පත්තියත් කියන කාරණා පහ සම්පත්තියෙන් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. න භික්ඛවේ සත්තා ඥාති සම්පදා හේතුවා, භෝග සම්පදා හේතුවා, රෝග සම්පදා, ආරෝග්‍ය සම්පදා හේතුවා, කායස්ස බේදා පරම් මරණං සුග්ගතින් සග්ගං ලෝකං උපජ්ජති. මහණෙනි, සත්වයෝ ඥාති සම්පත්තිය හේතු කොටගෙන, භෝග සම්පත්තිය හේතු කොටගෙන, ආරෝග්‍ය සම්පත්තිය හේතු කොටගෙන මරණයෙන් පසුව සුගතියේ උප්පත්තියක් ලබන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඥාති සම්පත්තිය හේතු කොටගෙන හෝ භෝග සම්පත්තිය හේතු කොටගෙන හෝ ආරෝග්‍ය සම්පත්තිය හේතු කොටගෙන හෝ කෙනෙක් මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්න, එහෙම නැත්නම් එයාගේ ජීවිතේ මරණයෙන් පස්සේ යහපත් එකක් බවට පත් වෙන්න හේතු වෙන්නේ නැහැ කියන කාරණාව තමයි එතනදී පැහැදිලි කරන්නේ. සීල සම්පදා හේතුවා භික්ඛවේ සත්තා, ditthi සම්පදා හේතුවා කායස්ස බේදා පරම් මරණං සුග්ගතින් සග්ගං ලෝකං උපජ්ජති. මහණෙනි, සත්වයෝ සීල සම්පත්තිය හේතු කොටගෙන, දෘෂ්ටි සම්පත්තිය හේතු කොටගෙන මරණයෙන් පසුව
සුගතියේ ස්වර්ග ලෝකයේ දිව්‍ය ලෝකෙහි උප්පත්ති ලැබෙන බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉමේකෝ භික්ඛවේ පංච සම්පදාති, මේක තමයි පින් මහණෙනි සම්පatti පහ හැටියට මේ සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට යම් කෙනෙකුට සීල සම්පත්තියයි දෘෂ්ටි සම්පත්තියයි තිබුණොත් එහෙම, සම්මා දිට්ඨිය කියන කාරණාව තිබුණොත් එහෙම, එයාගේ ජීවිතය මරණයෙන් පස්සේ සුගතිගාමී ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඕක තමයි සම්පදා සූත්‍රයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ කාරණා අපි බලන්න ඕන අපේ මේ ජීවිතයට වගේම මරණයෙන් පස්සේ අපේ ජීවිතය අපි සුගතිගාමී කරගන්නවද දුගතිගාමී කරගන්නවද? එහෙම නැත්නම් මේ වර්තමාන අපි සිද්ධ කරන කටයුතුත් එක්ක අපි මොන වගේ තැනක මොන විදිහටද කටයුතු කරන්නේ කියන අවබෝධය අපේ ජීවිතේට අපිට ළඟා කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට පින්වතුනි, කෙනෙක්ගේ ජීවිතයේ කෙනෙක් ප්‍රාර්ථනා කරනවා මම සුගතිගාමී වෙන්න ඕනේ කියලා. තමන්ට මොනතරම් ඥාති පිරිවර හිටියත්, තමන්ට මොනතරම් භෝග සම්පත්තියෙන් තිබුණත්, තමන්ට මොනතරම් ආරෝග්‍ය සම්පත්තිය තිබුණත්, ඒ කෙනාගේ ජීවිතය මරණයෙන් පස්සේ සුගතිගාමී වීමට ඒ කාරණා එකක්වත් හේතු බලපාන්නේ නැහැ. ඒ වගේම කෙනෙක් ඥාති විපත්තියකටත්, භෝග විපත්තියකටත්, රෝග විපත්තියකටත් ලක් වෙලා ඉන්නවනම්, ව්‍යසනයකට ලක් වෙලා ඉන්නවනම්, එයාගේ ජීවිතයේ, පුජ්‍යලයාගේ ජීවිතය මරණයෙන් පස්සේ අපායගාමී වීමට හේතුවක් වෙන්නේ නැහැ. කෙනෙක්ගේ ජීවිතය මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්න හෝ දුගතිගාමී වීමට හේතු වන්නේ තමන් සීලය මත පිහිටීම හෝ නොපිහිටීමත්, දෘෂ්ටිය මත පිහිටීම හෝ නොපිහිටීමත්. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වූත් ඒ කෙනා, සීලයෙන් අපිරිසුදුත් ඒ කෙනා අපායගාමී කෙනෙක් බවට පත් වෙනවා. සීලය මත, පිරිසුදු සීලය මත පිහිටලා කෙනෙක් මිත්‍යා දෘෂ්ටියෙන්, සම්‍යා දෘෂ්ටියෙන් යුක්තව ජීවත් වෙනවා නම්, සම්මා දෘෂ්ටියෙන් යුක්තව තමන්ගේ හිත ප්‍රසාදයට පත් කරගෙන ධර්ම මාර්ගයේ ජීවත් වෙනවා නම්, ඔහු, ඒ පුජ්‍යලයා මරණයෙන් පස්සේ සුගතිගාමී බව කෙනෙක් බවට පත් වෙනවා. එතකොට පින්වතුනි, මේ පිරිසිදු සීලයයි පිරිසිදු දෘෂ්ටියයි තමයි අපිට වර්තමාන අනාගත සැපය උදා කරලා දෙන්නේ. ඒ කියන්නේ මරණයෙන් මේ දැන් ගත කරන ජීවිතයත්, මරණයෙන් පසුව ජීවිතයත් සුගතිගාමී කරනවා කියන විශ්වාසය. පෘථග්ජන පුජ්‍යලයා පින්වතුනි, ඔය සීලය සහ දෘෂ්ටිය තමන්ට මේ ලෝක වශයෙන් මරණයෙන් පස්සේ ජීවිතේ සුගතිගාමී කරනවා, යහපත් කරනවා කියන විශ්වාසයක් පෘථග්ජන පුජ්‍යලයා තුළ පවතින්නේ නැහැ. ඔහු විශ්වාසයෙන් බැහැර වෙලා තමයි කටයුතු කරන්නේ. ඒ විශ්වාසය නැති නිසා තමයි පින්වතුනි ඔහු අර ඥාති, භෝග, රෝග කියන මේ සම්පත්ති තුන පතාගෙන ඒ වෙනුවෙන්ම දිවා රාය වෙහෙසමින් මට සීලයමුත් දෘෂ්ටියනුත් වැදගත් වැඩක් නැහැ කියන කාරණාව හිතමින්, ඊ타මාත්ම සරලව හිතමින් කටයුතු කරන්නේ. ඒකට පින්වතුනි, අපි හැමෝටම මේ සිව්පසය කියන ගන්න, ගෙවල් දොරවල්, ආහාර පාන, යාන වාහන, ඇඳුම් පැළඳුම්, මිල මුදල්, නිරෝගී සම්පත්තිය, මේ කියන දේවල් අපි හැමෝටම තියෙනවා පින්වතුනි. මොන විදිහකට අපි මේ දේවල් භුක්ති විඳත් ඒ කිසිදු කාරණාවක් තමන්ගේ ජීවිතය සුගතිගාමී වෙන්න හෝ අපායගාමී වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. කෙනෙක් මේ ලෝකයට දුප්පත් වෙලා ඉපදුනා කියලා, එයා දුප්පත් වෙලා මිය පරලෝ ගියා කියලා ඔහුගේ ජීවිතය අපායගාමී වෙන්න හේතුවක් වෙන්නේ. ඒ වගේම තමන් හිතනවා මම මේ රටේ ජනාධිපති කෙනෙක්, ප්‍රධානී, ඒ වගේම කෙනෙක් හිතනවා මම ලෝකයේ ඉන්න ප්‍රධාන ධනවතුන්ගෙන් කෙනෙක් හිතනවා මම ලෝකයේ නුවණින් වැඩිම කෙනෙක්, මම හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. එහෙම හිතලා කටයුතු කරලා එයා හිතනවා මම මගේ මරණයෙන් පස්සේ මගේ ජීවිතය මම සුගතිගාමී කරගන්නවා කියන. ඒක කවදාකවත් වෙන්නේ නැති කාරණාවක්. මොකද අපි මේ සූත්‍රයේදී පැහැදිලි කරගන්න ඕන, තමන්ට තියෙන භෝග වේවා, ඥාති වේවා, ආරෝග්‍ය වේවා, ඒ සම්පත්තිය හෝ විපත්තින් තුලින් අපේ ජීවිතයේ සුගතිගාමී හෝ අපායගාමී වීමක් තීරණය වෙන්නේ නැහැ.
තමන්ට සැප සම්පත්තීන් එකිනෙකාට භුක්ති විඳීමට ලැබෙන්නේ යහපත්ව අයහපත්ව කර්ම ශක්තිය හේතු වීම. ඒ කර්ම ශක්තිය හේතු කොටගෙන තමයි අපිට ඔය කියන අපායගාමී මාර්ගයෙන් මිදීම හෝ අපායගාමී බව තීරණය කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. අපි මේ සිද්ධ කරගෙන ආ වූ කර්ම ශක්තියෙන් හේතු කොටගෙන තමයි ඒ විපාක අපට ලැබෙන්නේ. කෙනෙක් ඥාති සම්පත්තිය තිබුණා කියලා හෝ ඒ වගේම භෝග සම්පත්තිය තිබුණා කියලා හෝ ආරෝග්‍ය සම්පත්තිය තිබුණා කියලා නෑ. ඔහුගේ ඒ සුගතිගාමී බව තීරණය කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒක තීරණය කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ තමන්ගේ සීලයයි දෘෂ්ටියයි පිරිසිදු වුණොත් පමණයි. එතකොට අර මුලින් පැහැදිලි කරපු විදිහට පින්වතුනි පෘථග්ජන පුජ්‍යලයා අසෘතවත් පුජ්‍යලයා සෑම වෙලාවකම මේ ලෝකේ ජීවත් වෙනකොට පතන්නේ ඔන්න ඔය කියන භෝග ඥාති රෝග ආරෝග්‍ය කියන සම්පත්තීන් තුන. ඒක ප්‍රාර්ථනා කරන්නවත් වටින තරම් දෙයක් නෙවෙයි. හැබැයි මේ ලෝකයේ ජීවිතේ යථාර්ථය අවබෝධ වෙච්ච කෙනෙකුට මේ ලෝකේ ඇත්ත ඇත්තටියෙන් දකින්න පුළුවන් කෙනෙකු ඒ වගේ දේවල් ප්‍රාර්ථනා කරන්නේත් නැහැ. මොකද ඒ තරම් ඒක తాවකාලික දෙයක්. මේ ෂණයකින් තියෙන දේ තවත් ෂණයකින් නැති වෙලා විනාශ වෙලා යන අපි නොහිතන විදියකට. ඒකට ඕන තරම් උදාහරණ මේ වර්තමාන ලෝකයේ දිහා අපිට බලනකොට ඇති කරගන්න පුළුවන්. Tamanට මොනතරම් සම්පත්තියන් තිබුණත්, Tamanට මොනතරම් ඥාති භෝග ආරෝග්‍ය සම්පත්තිය තිබුණත් එක ෂණයකින් ඇසිපිල්ලමක් හෙළන මොහොතකදී ඒ සියලු සම්පත්තියන් විනාශ වෙලා යනවා. ඒ තරම් අනිත්‍ය වූ ස්ථිර නොවූ දේවල් හැටියට තමයි මේ දේවල්. ඒ නිසා තමයි මේ දේවල් එච්චර වටින නැති දේවල් හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට පින්වතුනි මේ නිරෝගී සම්පත්තිය තිබුණා කියලා ලෙඩ වෙනකන් කිසි කෙනෙකුට නිරෝගී සම්පත්තිය අගය දැනෙන්නේ නැහැ. මොකද අපි මේ සම්පත්තියන් තුනෙන් මුසපත් වෙලා ඉන්නේ. ඒක හරියට පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම කකුල් දෙකක් තියෙන පුජ්‍යලයකට මේකේ වටිනාකම තේරෙන්නේ එක කකුලකට යම් ආබාධයක් ලක් වෙලා එක්තැන් වෙලා ජීවත් වෙන්න උනොත් එහෙම අන්න එයාට කකුල් දෙකේ තියෙන වටිනාකම තේරෙන්න පටන් ගන්නවා. හැබැයි කකුල් දෙක තියෙනකන් යහපත් හොඳට වැඩ කරමින් තියෙනකන් ඔහුට ඒකේ වටිනාකමක් සාමාන්‍යයෙන් පෘථග්ජන පුජ්‍යලයට දැනෙන්නේ නැහැ, වටිනාකමක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ සම්පත්තින් තිබුණට නිවැරදිව පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ ඥාති සම්පත්තිය වේවා, භෝග සම්පත්තිය වේවා, ආරෝග්‍ය සම්පත්තිය වේවා, ඔය කියන කාරණා යහපත්ව තිබුණට ඒවා නිවැරදිව පාවිච්චි කිරීමක් අපිට සිද්ධ වෙන්නේ නැහැ. ඒ දේවල් ඒ විදිහට සිද්ධ වෙනව නේද කියලා කිසිදු ගණන් ගැනීමකින් තොරව තමයි වෙන්නේ. හැබැයි ඒක විපත්තියක් වෙච්ච දවසට තමයි ඒ තුලින් තමයි යම් කරදරයක්, උපද්‍රවයක්, හිංසාවක්, පීඩාවක් වුණ වෙලාවට තමයි ඒක Tamanට ඊටමත් වටිනා සම්පත්තියක් හැටියට තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක මුසපත් වෙලා තමයි අපි ජීවිතය ගත කරන්නේ. එතකොට අපි ජීවිතේ නොවටිනා වැඩකට නැහැ කියලා අපි පැත්තකට දාලා තියෙන්නේ අපෝ මේ සංසාරයේ මුදවන්න පුළුවන්, මේ සසර ගමනින් එතරවන්න පුළුවන් සීලයයි දෘෂ්ටියයි. ඒ දේ ගැන හිතන්නේ නැහැ. මොකද මේ දේවල් භෞතික වශයෙන් අපිට පේන්නේත් නැහැ. ඒ පෘථග්ජන පුජ්‍යලයා හිතන ජීවිතය මේ මොහොත ගැන විතරයි, Taman ගත කරන මේ මොහොත ගැන විතරයි. අර සංස්කෘත කියමනේ තියෙනවා වගේ ණය වෙලා හරි ගිතෙල් කන්න කියනවා වගේ ඒ වෙලාව ගැන විතරයි ඔහු හිතන්නේ. ඊළඟ මොහොතක් ගැන ජීවිතය ඔහු හිතන්නේ නැහැ. ඒ හිතන්නේ නැති නිසා ඔහුට සීලය සහ දෘෂ්ටිය Tamanට මේ ලෝකයේ මේ වර්තමාන අනාගත සැපගෙන දෙනවයි කියලා එහෙම නැත්නම් යහපත උදා කරනවයි කියලා ඔහු කොයි වෙලාවකවත් සිහිපත් කරන්නේ නැහැ. හැබැයි මේ විපත්ති තුනට ඥාති, භෝග, රෝග කියන විපත්ති තුනට ඔබ සතර අපායට ගෙනියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔය ඥාති, භෝග, රෝග, ආරෝග්‍ය කියන සම්පatti තුනට ඔබ සුගතිගාමී කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ ඔබ සුගතිගාමී කරගන්න ඕන නම්, ඔබ සුගතිගාමී වෙන්න ඕන නම් ඔය කියන කාරණා වලින් සීලය සහ දෘෂ්ටියට විතරයි පුළුවන් ඔබව සුගතිගාමී කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. මේ සංසාරේ මුදවන්නට පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ නිසාම තමයි මේ සූත්‍රයට සම්පදා සූත්‍රය හැටියට හඳුන්වන්නේ. අපි ගන්න ඕන මොනවාද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මේ සම්පදා සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. ඒ නිසා මම මුලින් පැහැදිලි කරපු ගන්නවා කියන අදහස මේ සම්පදා සූත්‍රයට පැහැදිලි කරලා තියෙන්නේ. අපිත් මේ ලෝකයෙන්, මේ ධර්මයෙන්, මේ සමාජයෙන් අපි ගන්න ඕන දේවල් මොනවාද කියන කාරණාව තමයි පැහැදිලි කරන්නේ.
මේක තව දුරටත් පින්වතුනි පැහැදිලි කරනවා නම් කවුරු හරි පුජ්‍යලයකට යම් රෝගයක් ඇති වෙලා තියෙනවා නම් මේ රෝගයේ හේතු කොටගෙන ඔහුට දැඩි ලෙස දුකක් හිංසාවක් වෙලා තියෙනවා නම් කනකාටුවක් වෙලා තියෙනවා නම් ඒ ලෙඩාගේ වටේ ඉන්න අය හැමෝම හිතන්නේ මේක ඒ පුජ්‍යලයාගේ කර්ම ශක්තිය කියලා. කර්මය කියලා ඔහුගේ කර්මය තමයි මේක මේ විදිහට සිද්ධ වුණේ කියලා ඒ විදිහට හිතමින් කටයුතු කරනවා. ඒ වගේ මේ නිවැසියොත් හිතනවා තමන්ගේ ධනය, කාලය, ශ්‍රමය, සතුට මේ සෑම දෙයක්ම දැන් මේ ලෙඩා නිසා විනාශ වෙලා යනවා, දැන් නැති වෙලා යනවා කියලා ඔහු හිතන්න පටන් ගන්නවා. ප්‍රසිද්ධිය ප්‍රකාශ නොකළට සමහරක් විට ඒ වගේ අදහසක් වෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ගත්තොත් එහෙම අපිට පැහැදිලි වෙන කාරණේ තමයි මේ ලෙඩේ හැදුනට ඔහු අපායගාමී වෙන්නේ නැහැ. ඔහුට සුගතිගාමී වෙන්න පුළුවන්. ඔහුට දිව්‍ය ලෝකයේ උප්පත්ති ලබන්න හේතු කාරණා වෙන්න පුළුවන්. දුකක් තමයි මේ ලෙඩවීම කියන එක දුකක් පින්වතුනි. සමංග නිරෝගී සම්පත්තිය නැතිවීම දුකක් තමයි. ඒ කර්ම ශක්තිය අනුව ඒ දේවල් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ ලෙඩේ හේතු කොටගෙන අපි නිරේගාමී වෙන්නේ නැහැ. තමන්ගේ සුගතිගාමී මාර්ගය ආවරණය වෙන්නේ නැහැ. කර්මය ආවම කර්ම ශක්තිය අනුව විපාක දීමක් වශයෙන් ඒ පුජ්‍යලයාව සතර අපායට රැගෙන යන්නේ නැහැ රෝගයේ හේතු කොටගෙන. අපි හිතන්නේ ලෙඩක් ඇති වුණාට පස්සේ ඔක්කොම ඉවරයි, දැන් ආයේ කිසි දෙයක් නැහැ, දැන් සියලු දේවල් විනාශ වෙලා ඉන්නේ කියලා. ඒ ලෙඩා වටේ ඉන්න අයත් ඒ විදිහටම තමයි හිතන්නේ. දැන් ආයේ කිසි දෙයක් කරන්න බෑ, දැන් එයාගේ ජීවිතේ ඉවරයි. හැබැයි කවුරුවක්වත් පැහැදිලි කරන්නේ නැහැ මේ ලෙඩේ හේතු කොටගෙන ඔහුට සුගතිගාමී වෙන්න පුළුවන්, ඌ අපායගාමී නොවනොයි කියලා. කවුරුත් ඒ කාරණේ පැහැදිලි කරන්නේ නැහැ. එතකොට පින්වතුනි මේ රෝග වලට බිලිවීම, එහෙම නැත්නම් රෝග වලට අපි රෝග ඇතිවීම, රෝග වලට නතු වීම සාමාන්‍ය ලෝකයේ තියෙන ස්වභාවය. දැන් බුදුරජාණන් වහන්සේ පවා යම් යම් රෝග තත්ත්වයන් වලට මුහුණ දුන්නා. හැබැයි උන්වහන්සේ රෝග තත්ත්වයන් වලට මුහුණ දුන්නට කොයිම වෙලාවකවත් බුදුවන මාර්ගයේ ලෝකෝත්තර මාර්ගයට ඒ රෝගය ලෙඩවීම කිසිදු ආකාරයක බලපෑමක් සිද්ධ කරේ නැහැ පින්වතුනි. ඒ රෝග තත්ත්වයන් වලට බුද්ධත්වයට පත්වන මාර්ගය යටපත් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒක විපත්තියක් වුණාට ඒ දෘෂ්ටිය සහ සීලය මත පිහිටලා කටයුතු කරපු නිසා බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට බුද්ධත්වය ලබා ගන්න පුළුවන් කමක් ලැබුණා. ඒ වගේම පින්වතුනි මේ දුක්ඛ දෝමනස්යන් වලට, ඒ කියන්නේ ශරීර ලෙඩවීමත්, මනස ලෙඩවීමත් කියන කාරණාත් එක්ක ගත්තාම දුක කියලා කියන්නේ ශරීර ලෙඩවීම, දෝමනස්ය කියලා කියන්නේ මනස, එහෙම නැත්නම් මේ හිත ලෙඩවීම. එතකොට මේ යථා ස්වභාවය අවබෝධ කරගන්නට අපිට අපේ තුල සම්‍යක් දර්ශනය තිබිය යුතුයි. යම් දවසක මේ ශරීරය හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙනකොට කර්ම ශක්තිය හේතු කොටගෙන අපි ලෙඩ රෝගات අරන් එනවා. අර ශරීරයත් එක්ක ලෙඩ රෝග ටිකත් අපි අරන් එනවා. කර්ම ශක්තියෙන් කරන්නේ අර යටපත් වෙලා තියෙන රෝග කර්ම ශක්තිය විපාක දෙන්න කාලය ආවන් පස්සේ මතු කරන එක. ඒ නිසාම තමයි දේශනාවේ සඳහන් වන රෝග නිද්ධම් පබංගුරන් කියලා. මේක රෝග නිදහම් කරලා තියෙන, වලල්ලා තියෙන තැනක් හැට තමයි මේ ශරීරය හඳුන්වන්නේ. ජරාව මරණයට පත් වෙනකොට මිනිස්සු ලෙඩවීම සාමාන්‍ය ස්වභාවය හැටියට හඳුන්වන්නේ ඒ නිසාම. කර්ම විපාකයෙන් කරන්නේ අර මුලින් පැහැදිලි කරපු විදිහට ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන රෝගය මතු කරලා එළියට ගන්න එක විතරයි පින්වතුනි. එතකොට පින්වතුනි අපි කවුරුවත් අර රෝගියා ගාවට ගිහිල්ලා කියන්නේ නැහැ ඔබ ලෙඩ වුණාට ඔබව අපායගාමී වෙන්නේ නැහැ, ඔබට සුගතිගාමී වෙන්න පුළුවන් කියලා කවුරුවක්වත් ඒ කෙනාගේ හිත සනසන්න, ඒ විදිහට හිත සනසන්න අපේ ජීවිත තුළ අපි උත්සාහ කරන්නේ නැහැ. ඇයි ඒ? ඔවුන්ට සම්‍යක් දර්ශනය, එහෙම නැත්නම් සම්මා දිට්ඨිය පිරිසුදු නැති නිසා තමයි ඒ විදිහට වෙන්නේ. පින්වතුනි කෙනෙක් නිතර බණ අහනවා නම්, ධර්මයත් එක්ක ජීවත් වෙනවා නම්, හැබැයි ඒ තමන්ට කරදරයක් පැමිණිච්ච වෙලාවක ඒ තමන් අහපු ධර්මය, තමන් ශ්‍රවණය කරපු ධර්මය, තමන් ධාරණය කරගත්තා වූ ධර්මය තමන් ප්‍රයෝජනට ගන්න නැත්නම් කොච්චර ධර්මයේ ඇසුවත් වැඩක් නැහැ. ඒක හරියට අර හිල් වෙච්ච භාජනයකට වතුර පුරවන වගේ වැඩක්. කොච්චර පුරවන්න වතුර උත්සාහ කරා වතුර ටික අපත යන එක විතරයි වෙන්නේ. ඒ භාජනයේ පිරීමකට ලක් වෙන්නේ නැහැ පින්වතුනි. කෙනෙක් යම් දෙයකට තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය වැය කරලා ඉවර වෙලා කටයුත්තක් සිද්ධ කරනවා නම්, දරුවෙක්ගේ
අධ්‍යාපන කටයුත්තක් විභාග කටයුත්තක් වෙන දිවාරාය වෙහෙස මහන්සි වෙමින් වැඩ කටයුතු කරලා ඉවරලා මොකක් හෝ හේතු කාරණාවක් නිසා ඒ දේ සාර්ථක කරගන්න බැරි වෙනවනම් කෙනෙක් යම් දෙයකට යම් මුදලක් හෝ තමගේ කාලය ශක්තිය මේ කැප කළා මුදල් කැප කළා ඒ කාර්ය සාර්ථක කරගන්න හේතු වැඩ කටයුතු කරන අතරතුරේ ඒ කාර්ය අසාර්ථක වුණොත් එහෙම ඒ දෙදෙනා අතර මනසට මතයක් එනවා අයියෝ දැන් මං ඉවරයි මම විනාශයි මට දැන් සියලු දේවල් නැති වුණා කියන අදහසක් හැඟීමක් සියලු දේම කඩාගෙන වැටීමක් තමන්ගේ ජීවිතයේ මුළු මුනින්ම කඩා වැටීමක් ඇති වෙනවා. හැබැයි ඇත්තටම විමසලා බැලුවොත් එහෙම තමන්ගේ ජීවිතයටවත් තමන්ගේ වටපිටාව වෙන ඥාතීන්ටවත් අනිකුත් සම්පත්තීන් වලට කිසිදු ආකාරයකින් වෙනසක් විනාශයක් වෙලා නැහැ. තමන්ට මුදල් ටිකක් නැති වෙන්න පුළුවන් ඒ වෙරි යම් වේදේ වුණා. තමන්ගේ කාලය ඒ වගේ දේවල් විනාශ වෙලා තියෙන්න පුළුවන්. හැබැයි මේ සම්පත්තිය හෝ ඒ විපත්ති හේතු කොටගෙන ඔහුගේ ජීවිතය අපායගාමී එකක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට පින්වතුනි මේ තමන්ට සුළුවෙන් හරි කායික වාචසික මානසික කර්මයන් තුලින් කර්ම විපාක දායාද වශයෙන් ලැබෙනවා. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද භවිස්සාමිති. කවුරුවක්වත් කියන්නේ ඔබ සිල් රකින්නවද? ඔබේ දෘෂ්ටිය පිරිසිදුද? ඒ දෘෂ්ටිය පිරිසිදු නිසා ඔබට මේ කර්ම විපාකයේ කර්මයේ ශක්තිය විපාකයක් හැරෙට තමයි මේ කාරණාව සිද්ධ වුනේ. මේ සම්පත්තිය විපත්තිය ඇති වුනේ. ඔබගේ දෘෂ්ටිය සීලය පිරිසිදුයි නම් ඔබව සුගතිගාමී වෙන්න පුළුවන්. ඔබ මරණයෙන් පස්සේ ඔබගේ ජීවිතය සුඛිත යහපත් ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්කමක් ලැබෙනවයි කියන කාරණාව කවුරුවක්වත් ඒ කෙනාට පැහැදිලි කරලා දෙන්නේ නැහැ පින්වතුනි. යම් කෙනෙක් ඔබ සතර අපායේ මිදුණා නේද කියලා කෙනෙක් පැහැදිලි කරලා දෙන්න ඔබගේ සීලය සහ දෘෂ්ටිය පිරිසුදුයි නම්. එතකොට පින්වතුනි අපේ ජීවිතයේ අපි ගත්තොත් එහෙම මේ සීලය සහ දෘෂ්ටිය කියන කාරණාවට අපි දීලා තියෙන තැන අපිට ඉගෙන ගන්න, අපිට පහද ගන්න, අපිට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළදී කාරණා පැහැදිලි කරලා තිබෙනවා. මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරාම අපිටත් කල්පනා කරගන්න පුළුවන් අපේ සීලය සහ අපේ දෘෂ්ටිය අපි කොතනද තියන්නේ, ඒක අපේට සම්පත්තියක් හැටියට විපත්තියක් හැටියට අපි තියාගෙන ඉන්න කියන කාරණාව පැහැදිලි කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. අපිත් අපේ ජීවිතයේ පැවැත්ම උදෙසා ඥාති භෝග ආරෝග්‍ය කියන සම්පත්තින් තුන පාවිච්චි කරනවා. හැබැයි ඒකම ජීවිතයේ කරගෙන තමන්ගේ සීලයත් තමන්ගේ දෘෂ්ටියත් යහපත් කරගන්න නැතුව අපි ජීවිකාව ගත කරනවාද කියන කාරණාව අපි කොච්චර බණ ඇහුවත් අර නැති වුණා කියලා දුක් වෙනවට වඩා අපිට හිතන්න පුළුවන් මට මගේ ජීවිතේ තියෙනවා, මට මගේ දරුවෝ ඉන්නවා, මට මගේ භාර්යාව ඉන්නවා, ඒ කට්ටිය මට නැති වෙලා නැහැ, මට නැතුනේ මේ දේ විතරයි, මම ධර්මයේ තුලින් අහව ධර්මයේ තුලින් ධාරණය කරගෙන මගේ සීලය පිරිසුදු කරගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ජීවත් වෙමින් භාවනා වඩමින් සිත සංසුන් කරගනිමින් සමාධියටපත් කරගනිමින් මේ හේතුඵල සිද්ධාන්තයේ යථාර්ථය අවබෝධ කරගනිමින් මගේ ජීවිතය මරණයෙන් පස්සේ සුගතිගාමී කරගන්නවා කියලා හිතලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න උත්සාහවන්ත වෙන්නේ නැහැ. කොච්චර ධර්මයේ ශ්‍රවණය කරත් ඒ එක ධර්මපදයක් හරි තමන්ට අහලා ඒ ධර්මපදේ තමන්ගේ ජීවිතයට ආරෝපණය කරගෙන ඒ තුලින් තමන්ගේ සීලය දෘෂ්ටියත් පිරිසුදු කරගනිමින් ජීවිකාව ගත කරනවා නම් අර 100ක් ඇසුවට වඩා ඒකන් අත්තපදං සෙය්‍යං කියන විදිහට එක පදයක් හරි අර්ථවත් විදිහට අහන්න පුළුවන් නම් ඒක තමයි කීකනා සතර අපායෙන් මුදවලා සුගතිගාමී කරගන්නවා කියලා කියන්නේ. ඒ නිසාම තමයි පින්වතුනි දස පුණ්‍ය ක්‍රියා තුලත් මේ සීලය සහ දෘෂ්ටිය කියන කාරණාව අන්තර්ගත වෙලා තිබෙන්නේ. බුදු දේශනාවේ නොඑක් තැන්වල මේ සීලය කියන කාරණාව විසුද්ධි මාර්ගයේදී හැම දේශනා කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් තුල තියෙන සීලය කියන කාරණාව තමයි ධර්ම මාර්ගයේ ප්‍රාථමිකම අවධිය. කෙනෙක් සිල්වත් නොවනවා නම් ඒ කෙනාට තමන්ගේ දෘෂ්ටිය පිරිසුදු කරගන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. තමන් සීලේ පිළිටන්නේ නැත්නම් තමන්ට මේ ලෝකෝත්තර මාර්ගේ ගමන් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ හිත සමාධිගත කරගන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. ඒතකොට මේ සීලය මත පිහිටුවොත් තමයි කෙනෙක්ට යමෙක් තමන්ගේ සීලයෙන් තමන් පිරිසුදු නොවන්නේ නම් මේ පටිපදා මාර්ගයේ ගමන් කරන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. ඒ නිසාම තමයි අපි අපේ ජීවිතයේ සුවිශේෂී සෑම අවස්ථාවකදීම විශේෂයෙන් කටයුතු ආරම්භ කිරීමේදී
පන්සිල් ආදී සමාදන් වෙලා සිල්වතුන් බවට පත් වෙන්නේ. ඒ නිසාම තමයි සත්ත්වවිසුද්ධියේදී සීල විසුද්ධිය මුලින්ම කතා කරන්නේ. ditthi විසුද්ධියත් සත්ත්වවිසුද්ධියේදී කතා බහ කරනවා. නමුත් සීලය කියන කාරණාව මුලින් පැහැදිලි කරන්නේ මේ ගමනේදී මේ ජීවිතයේදී නිර්වාණගාමී මාර්ගයේදී මේ සීලය කියන කාරණාව මත පිහිටියොත් තමයි අනිකුත් කාරණා Tamanට යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. යමෙක් ප්‍රාණඝාත ආදී අකුසල කර්මයන් වැළකීලා සිටිනවා නම් ඒ කටයුතු වල නිරත නොවි ජීවත් වෙනවා නම් චේතනාවෙන් පිරිසුදු වෙනවා නම් අන්න ඒ කෙනා සීලවන්ත කෙනෙක් බවට පත් වෙනවා. අපිට පන්සිල්, අටසිල්, දසසිල් ආදී පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා ලෞකික සම්මාදිට්ඨිය යුක්තව ජීවත් වෙන පිරිස හැටියට, බෞද්ධ හැටියට. ඒ නිසාම තමයි පටිසම්භිදා මග්ගයේදී මේ සීලය විස්තර කරනකොට කිං සීලති චේතනා සීලං චෛතසිකං සීලං ඒ වගේම සංවරෝ සීලං අවතික්කමෝ සීලං යනුවෙන් චේතනාව, චෛතසික, සංවර සීලය, අවතික්කම සීලය යනුවෙන් සීලය විස්තර කරලා තිබෙනවා. චේතනා සීලය කියලා හඳුන්වන්නේ ප්‍රාණඝාත ආදී අකුසල පව්කම් වලින් වැළකීලා කෙනෙක් වත්පිළිවෙත් වල යෙදিলা ඉන්නවා නම් ඒ කෙනෙකුට ඇති වෙන චේතනා සීලය හැටියට හඳුන්වනවා පින්වතුනි. ඒ වගේම චෛතසික සීලය හැටියට හඳුන්වනවා ප්‍රාණඝාත ආදී පව්කම් වලින් වැළකීලා සිටින කෙනෙකුගේ විරතිය, අවිද්‍යාව, අව්‍යාපාදය, සම්මාදිට්ඨිය ආදී ධර්මය පහළ වෙනවා නම් චෛතසික හැටියට පහළ වෙනවා නම් ඒක චෛතසික සීලය හැටියට හඳුන්වනවා. ඒ වගේම ප්‍රාතිමෝක්ෂ සංවරය, සති සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය, විරිය සංවරය කියන මේ සංවර පහ සංවර සීලය හැටියටත් අවතික්කම සීලය කියන කාරණාවේදී සමාදන් වූ සීලය කයෙන් හා වචනයෙන් යම් කෙනෙක් ආරක්ෂා කර බින්දෙන් නොදී රැක ගන්නවා නම් ආරක්ෂා කරනවා නම් ඒක අවතික්කම සීලය හැටියට හඳුන්වනවා. කෙනෙක් පින්වතුනි මේ විදිහට ඒ සිතින් කයෙන් වචනෙන් ඒ සීලේ බින්දින් නොදී කාය වචන දෙකෙන් සීලේ බින්දින් නොදී ආරක්ෂා කරගන්නවා නම් සීල රැකීමේ ආනිසංසය වෙනුත් වෙනම දේශනාව තුළ සඳහන්ලා තියෙනවා. ආනිසංස පහක්. සැප සම්පත්තියෙන් ලැබීමට, කීර්ති සම්පත්තියෙන් ලැබීමට, මහා මාත්‍ය ආදීන් අතර පිළිගැනීමක් ඇතිවන්නට, ඒ වගේම සිහියෙන් යුක්තව කාලක්‍රියා කරන්න, ඒ වගේම විශේෂ කාරණාවක් තමයි මෙතනදී පැහැදිලි කරනවා මරණයෙන් පසුව සුගතිගාමී වෙන්නට යම් කෙනෙක් සීලය ආරක්ෂා කරනවා නම් හේතු වෙනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා. ඒ නිසාම තමයි මේ සීලය ආකාර කීපයකින් රැකිය යුතු බව දේශනාවේ සඳහන් වෙනවා. අත්තාදිපතේය, ලෝකාදිපතේය, ධම්මාදිපතේය කියලා. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව, තමන්ට එකඟව, තමන්ගේ හිතට එකඟව යම් කෙනෙක් සීලය ආරක්ෂා කරනවා නම් ඒක අත්තාදිපතේය හැටියටත්, ඒකෙන් ලෝකපාලක ධර්මයන්ට ලැජ්ජා බය දෙකට අසුවේ කියන බයෙන් ඒ අපවාදයට ලක් වේ කියන බයෙන් තමන් සීලය ආරක්ෂා කරනවා නම් ඒක ලෝකාධිපතිය හැටියටත්, ධර්මයට කරන ගරු සැලකිල්ලක් හැටියට, සම්මානයක සත්කාරයක් හැටියට යම් සීලය ආරක්ෂා කරනවා නම් ධම්මෝ හවේරක්ක ධම්මචාරී කියන විදිහට ඒක ධම්මාධිපතිය හැටියට හඳුන්වනවා. මේ විදිහට මේ සීලය ආරක්ෂා කරන්න ඕන අපේ ජීවිතය තුළදී. සමහරක් විට අපිත් මේ විදිහට මේ සීලය ආරක්ෂා කරනවා නම් ඒ කෙනාට තමන්ගේ මේ ලෝක ජීවිතය සාර්ථක කරගෙන මරණයෙන් පස්සේ තමන්ගේ දෘෂ්ටියත් පිරිසුදු බවට පත් කරගෙන සම්පත්තියක් කරගෙන මරණයෙන් පස්සේ සුගතිගාමී ජීවිතයක් බවට, එහෙම නැත්නම් නිර්වාණගාමී මාර්ගයේ ප්‍රතිපදාවට පිළිපන්න කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම මේ සීලය මොන විදිහට රැකිය යුතුද කියන කාරණාව විසුද්ධි මාර්ගයේදී පැහැදිලි කරනවා. කිකීව අණ්ඩං චමරීව වාලදින් පියංව පුත්තං නයනං වේකකං තමේව සීලං අනුරක්කමානකා සුපේසලා හෝත සදා සගාරවාති කියන ගාථාවෙන් පැහැදිලි කරනවා. කිරලෙක් පින්වතුනි ඒ කිරලා අම්මා ඒ බිත්තර යම්සේ ආරක්ෂා කරනවද ඒ කිරලා පැටියා මේ ලෝකෙට බිහි වෙනකන් යම්සේ ආරක්ෂා කරනවද. ඒ වගේම සෙමර කියන මුවා තමන්ගේ වලිගය ආරක්ෂා කරගන්න, තමන්ගේ වරිගේ තියෙන වලිගයේ සෙමර මුවා තමන්ගේ වලිගය ආරක්ෂා කරගන්න යම්සේ දිවි හිමියෙන් කටයුතු කරනවද. ඒ වගේම
එකම දරුවෙක් හිමි අම්මා තමන්ගේ දරුවව ආරක්ෂා කරන්න යම් විදිහට කටයුතු කරනවද? අම්මා කෙනෙක් එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ දරුවව ලේන් ජාතක වෙච්ච දරුවව ආරක්ෂා කරන රැක ගන්න යම් විදියකට මහන්සි වෙනවද? ඒ වගේම එක ඇසක් හිමි අයෙකු ඒ ඇහැ ඇස් දෙකක් සාමාන්‍යයෙන් අපි හැමෝටම ස්වභාවිකව පිටලා තිබෙනවා. එක ඇසක් පේන කෙනෙක් හිමි කෙනෙක් ඒ ඇහැ ආරක්ෂා කරන්න යම් විදියක දිවීමෙන් කටයුතු කරනවද? අන්න ඒ විදිහට අපි අපේ සීලය ආරක්ෂා කරන්නට උත්සාහවන්ත වෙන්න ඕන, වෙහෙස මහන්සි වෙන්න ඕන කියන කාරණාව තමයි ඒ උදාහරණ වලින් පැහැදිලි කරලා තියෙන්නේ. කිරලෙක් තමන්ගේ විතර ආරක්ෂා කරන්න, සෙමරමුවෙක් තමන්ගේ වලිගය ආරක්ෂා කරගන්න, ඒ වගේම එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ දරුවව ආරක්ෂා කරගන්න, එක ඇහැක් හිමි කෙනෙක් තමන්ගේ ඇහැ ආරක්ෂා කරගන්න යම් විදිහකට කැප වෙනවද, වෙහෙස මහන්සි වෙනවද? ඒ විදිහට අපි අපේ සීලය ආරක්ෂා කරගන්න වෙහෙස මහන්සි වෙන්න ඕනේ කියන කාරණාව තමයි පැහැදිලි කරන්නේ. ඒතර ඒ තරම් වටින දෙයක් තමයි පින්වතුනි මේ සීලය කියලා කියන්නේ. ඒ වගේම දේශනාව තුළ ඕන තරම් අපිට කතා දකින්න හම්බ වෙන උපදේශ කතා අපිට ඕන තරම් දකින්න හම්බ වෙනවා මේ සීලය දිවි හිමියෙන් සීලය ආරක්ෂා කිරීම ගැන. මහාවත්ති වනයේ විසු එක්තරා භික්ෂුන් වහන්සේ නමකට සොරු මුලක් දැකලා මේ සොරු මුල මේ මහාවත්ති වනයේ හිටපු භික්ෂුන් වහන්සේව වැලකින් බැඳලා තියෙනවා. බැඳලා තිබ්බම මේ හාමුදුරන් වහන්සේ තමන්ගේ සීලයට යම් විපතක් වෙයි කියන අදහස ඇති කරගෙන ඒ තුලින් තමන්ට කරදරයක් විපතක් වෙයි කියලා දවස් 7ක් ඒ බැමි ලියා ගන්න නැතුව භාවනා යෝගීව ඉඳලා මරණයෙන් පස්සේ සුගතියේ උප්පත්ති ලැබලා සෝවාන් ඵලස්තික බවට පත් වුණා කියන කතාවල් ආදී කතාවන් බොහෝමයක් අපිට මේ දේශනාව තුළ හමු වෙනවා. දිවිහිමියෙන් සීලය ආරක්ෂා. ඒ තරම් ඒ සීලේ වටිනාකම දන්න නිසා තමයි මේ ශ්‍රුතවත් පුජ්‍යලයෝ මේ සීලය ආරක්ෂා කරන්නට උත්සාහවන්ත වෙන්නේ. ඒක මේ සීලය කියන්නේ මේ ප්‍රතිපදා මාර්ගයේ මූලිකම අංගය. සීලය පිරිසුදු කර ගැනීම වැදගත් වෙනවා ditthi ආදී දේවල් පිරිසුදු කර ගැනීමට. ඒක තමයි මූලිකම අවධිය. මේ මූලිකම තැන ආරම්භය හරියට නිවැරදිව සාර්ථක ලෙස සකස් කරගන්න නැත්නම් ඒ කෙනාට නිර්වාණගාමී මාර්ගය සකස් කරගන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ යමෙක් දෘෂ්ටි පිරිසුදු කරගෙන නැහැ කියලා කියන්නේ ඒ කෙනාගේ සීලය පිරිසුදු කරගන්නත් නැහැ කියන එක. එතකොට ඔහුට සුගතිගාමී වෙන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා තමයි දාන, සීල, භාවනා වශයෙන් මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් දේශනාව තුළ තිබෙන්නේ. දාන ආදී කාරණා වලින් පුළුවන් තමන්ගේ හිත රළු ගති නැති කරලා සෞම්‍ය ගති බවට ඇති බවට පත් කරගන්න. කෙනෙක් හිතන්න පුළුවන් මං වගේම අනිත් කෙනාත් ජීවත් වෙන්න ඕන, මං වගේම අනිත් කෙනා කෑම කන්න ඕන, අනිත් කෙනාත් මං වගේම නිරෝගී සම්පත්තියෙන් ජීවත් වෙන්න ඕන කියලා තමන්ගේ සමහරක් දේවල් කැප කරන අනිත් අය වෙනුවෙන්. ඒ තුලින් තමන්ගේ හිත තුළ තියෙන රළු ගති නැති වෙලා තමන් සෞම්‍ය කෙනෙක් බවට පත් වෙනවා. ඒ සෞම්‍ය කෙනෙක් බවට පත් වුණාම ඒ කට්ටියගේ සිත් ඉබේටම සීලයෙන් පිරිපුන්නවා, සීලයෙන් යුක්ත වෙනවා. සීලයෙන් යුක්ත වුණා කියලා කියන්නේ භාවනාදී වැඩිම කරනකොට එහෙම නැත්නම් සිත සමාධිගත කරනකොට ඒ තුලින් තමන්ගේ දෘෂ්ටිය පිරිසුදු කරගන්නවා. ඒ කියන්නේ සිත මේ කය වචන ඉන්ද්‍රියන් සංවර කර ගැනීම, පංච ඉන්ද්‍රියන් සංවර කර ගැනීමට සීලය කියන කාරණාව බලපානවා. කාය වාචාන සමෝදානං සීලං. මේ කය වචන දෙකේ හික්මීම තමයි සීලය හැටියට හඳුන්වන්නේ. ඒතර මේ කය වචන දෙක සංවර කරන සීලේ පිහිටුවා කියලා කියන්නේ යාගේ හිත සමාධිගත කරගන්න පුළුවන් භාවනාව මගින් තමන්ගේ හිත සංසුන් කරගන්න පුළුවන් කමක් තිබෙනවා. සීලය එතකොට සීලය මත නොපිහිටියොත් එහෙම යාගේ දෘෂ්ටි පිරිසුදු කරන භාවනාවෙන් සිත සමාධිගත කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එතකොට පින්වතුනි සීලය කියලා කියන හැටියට හඳුන්වන ওই කාරණාව දෘෂ්ටිය කියලා හඳුන්වන්නේ තමන්ට මිත්‍යා දෘෂ්ටිය. සම්පත්තියක් හෝ විපත්තියක් වෙන්නේ තමන් වැරදි දැකීමක වැරදි වැටහීමක ඉඳමින් මිය පරලෝ වෙනවා නම් ඒක දෘෂ්ටි විපත්තියක් හැටියට තමන් සම්මාදිට්ඨියෙන් යුක්තව සිත පහදවාගෙන මරණයටපත් වෙනවා නම් ඒක දෘෂ්ටි සම්පත්තිය හැටියට තමයි මේ දේශනාව තුළ පැහැදිලි කරන්නේ. එතකොට අපි පින්වතුනි මේ මොනවද වැරදියට දකින්නේ? මේ නාම සහ රූපයන්ගේ රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී වශයෙන් හඳුන්වන මේ නාම සහ රූපයන්ගේ හරිහැටි යථාර්ථය නොදැනීම නිසා අපිව මිත්‍යා දෘෂ්ටියට අත් වෙන්න පුළුවන්. මේ නාම රූපයන්ගේ යථා ස්වභාවය හරියට අවබෝධ කරගන්න පුළුවන් නම්
ඒක දිට්ඨි සම්පත්තියක් හැටියට තමයි මේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. ඒතර මේ ආධ්‍යාත්මික බාහිර ආයතනයන් තුල යථා ස්වභාවය හේතුව නිසා ඵලය ඇති වෙලා හේතුව නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වෙනවා කියන කාරණාව මේ සෑම දෙයකම ඇහැට ගැටෙන රූප, කනට දැනෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, ශරීරයට දැනෙන ස්පර්ශ, මනසට දැනෙන අරමුණු මේ හැම දෙයක්ම හේතුඵල સિદ્ધාන්තයක් කියන කාරණාව යම් කෙනෙක් අවබෝධ කරගන්නවා නම් අන්න ඒ කෙනාගේ දෘෂ්ටිය සම්පත්තියක් බවට පත් වෙනවා. කෙනෙක් මේ දේවල් ඒ විදිහට හේතුඵල අවබෝධයක් නැත්නම් ඒක දෘෂ්ටි විපත්තියක් බවට පත් වෙනවා. එතකොට පින්වත්නි මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වය කෙනෙකුට හරියට අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැත්නම් ඒ කෙනාගේ දෘෂ්ටිය පිරිසුදු කරගන්න පුළුවන් කමක් හම්බෙන්නේ. එතකොට අර මුලින් අපි පැහැදිලි කරා වගේ මේ දිට්ඨි භේසනය කියලා කියන්නේ සාස්වත හා උච්ඡේද කියන දෘෂ්ටීන් දෙකෙන් එකකට වැටෙනවා කියන එක. ඒ සාස්වත හෝ උච්ඡේද කියන දෘෂ්ටි දෙකෙන් එකට වැටෙනවා කියලා කියන්නේ නැවත සංසාරගාමී මාර්ගයක් එහෙම නැත්නම් නැවත ගොඩේමක් සිද්ධ වෙන්නේ නැහැ පින්වතුනි. මේ භව තණ්හාවට ලක් වෙලා මරණයෙන් පස්සේ තමන්ගේ නැවත උප්පත්තියක් තියෙනවා ජීවිතයක් තියෙනවා කියලා කෙනෙක් පිළිගන්නන එක සාස්වත දෘෂ්ටියට වැසීමක් බවට පත් වෙනවා. ඒ වගේම මරණයෙන් පස්සේ තමන්ට ජීවිතයක් නැහැයි කියලා හිතනවා නම් එයා උච්ඡේද දෘෂ්ටියට වැටෙනවා. එතකොට පින්වතුනි අර කාමසුකල්ලිකානුයෝගයත් අත්තිකිලමතානුයෝගයත් අතර මධ්‍යම ප්‍රතිපදා මැදුම් පිළිවෙත තියෙනවා වගේ මේ හේතුඵල ක්‍රියාවලියක් තමයි මෙතන අපිට දකින්න හම්බෙන්නේ. මේ හේතු නිරුද්ධ වෙනකොට ඒ ඇතිවෙච්ච හේතු නිරුද්ධ වෙනකොට ඒ ඵලයක් නැති වෙනවා කියන අවබෝධය අපිට එනවනම් අපිට තියෙනවනම් ඒ දේ ඇති කරගන්න පුළුවන් නම් අන්න අපගේ දෘෂ්ටිය පිරිසුදු එකක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් දෘෂ්ටි පිරිසුදු එකක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසාම තමයි මජ්ක්‍ධිම නිකායේ සබ්භාසව කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඉදං උච්චති භික්ඛවේ දිට්ඨි ගතං දිට්ඨි ගහානං දිට්ඨි කන්තාරෝ දිට්ඨි විසූකං දිට්ඨි විප්පන්දිතං දිට්ඨි සංයෝජනං දිට්ඨි සංයෝජන සංයුතෝ භික්ඛවේ අසුතවා පුතජ්ජනෝන පරිමුංචති ජාතියා ජරා මරණේන ශෝකේ පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේ උපායාසේන පරිමුච්ඡාති දුක්ඛස්මාති වදාමි කියන විදිහට පැහැදිලි කරන්නේ. සබ්බාස සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේක දෘෂ්ටිගතයයි. නොඑක ආකාර දෘෂ්ටීන් වලට වැටලා මේක දෘෂ්ටිගතයයි. ඒ වගේම දෘෂ්ටි ගහණයයි. එක දෘෂ්ටියකට පමණක් නෙවෙයි දෘෂ්ටි බොහෝමයකට. අර වාන ගහන ඒ වගේ නොඑක් දෘෂ්ටීන් වලට නතු වෙලා දෘෂ්ටි වලින් බොහෝ දෘෂ්ටි වලට නතු වෙලා කටයුතු කරනවා. ඒ වගේම දෘෂ්ටි කාන්තාරයයි. මේ ීමක් කොනක් පේන්නේ කාන්තාරය වගේ මේ දෘෂ්ටි වලටත් නතු වෙලා සසරේදී ජීවත් වෙනවා නම් කෙනෙක්. ඒ වගේම දෘෂ්ටි විසුක දෘෂ්ටිය නරක දෘෂ්ටියකින් යුක්තව කෙනෙක් ඉන්නවනම් ඒ වගේම දෘෂ්ටි සංයෝජන වැරදි දෘෂ්ටි එකක් හා එකතු වෙලා ඉන්නවනම් ඒ බැඳිලා ඉන්නවනම් සංයෝග වෙලා ඉන්නවනම් මහණෙනි ඒ දෘෂ්ටි සංයෝජනෙන් යුක්ත වෙච්ච අසෘතවත් මේ ධර්මයේ ශ්‍රවණය නොකරපු පෘථග්ජන පුජ්‍යලයා ජාතිය ඉපදීම ජරා වයසට යා මරණයෙන් ශෝකයෙන් වැළපීමෙන් කායික දුක් වලින් මානසික දුක් වලින් දැඩි ආයාසයෙන් කවදාකවත් මිදෙන්නේ සසර දුකින් මිදෙන්නේ නැහැ කියනවා. එතකොට පින්වතුනි අපිත් මේ වගේ මේ දෘෂ්ටි කාන්තාරයකට දෘෂ්ටි ගහනයකට නතු වෙලා හිටියොත් එහෙම අපිටත් සසර දුකින් මිදෙන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ පින්වතුනි. මේ සසර දුකින් මිදීමට නම් මේ දෘෂ්ටි පිරිසුදු කර ගැනීමට දෘෂ්ටි සම්පatti ඇති කර ගැනීමට නම් අපිට යෝනිසෝ මනසිකාරය කියන එක තියෙන්න ඕන. මේ ලෝකයේ තිබෙන යථා ස්වභාවය අවබෝධ කරගන්න යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. එතකොට පින්වතුනි අපි දෘෂ්ටිය පිරිසුදු කරගත්තොත් එහෙම අර බුද්ධ කාලයේ හිටපු මහා නාම ශාක්‍ය වගේ මරණයෙන් පස්සේ අපේ ජීවිතය සුගතිගාමී වෙන්න පුළුවන් කමක් ලැබෙනවා. සුද්ධාරත කුමාරයාගේ ඥාති වෙච්ච මහා ශාක්‍ය මේ මහා නාම ශාක්‍යයා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරනකොට මොහොත් ගිහිලා ජේතවනාරාමයේ අසලම ජීවත් වුණා. ඒ ජීවත් වෙනකොට මොහොත් මම බුදුහාමුදුරන්ගේ ඥාති මේ ආදී වශයෙන් කියමින් සුරා පානය කරමින් බුදුරජාණන් වහන්සේ වැඩ සවැත් නුවරට නිතර ජේතවනාරාමයට නිතරම ගියා. ගිහිල්ලා ඔහු නිතරම බුදුහාරෝ බණ දේශනා කරන ජේතවනාරාමේ පැත්තකට වෙලා කාටවත් කරදරයක් නැතුව
මේ බණත් ඇහුවා. බණ අහලා ගිහිලා නැවතත් ආය ඔහු අර විදිහට සුරාපානය කරන තමන්ගේ ඥාති බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඥාති ආදී අදහස් ප්‍රකාශ කරමි මේ විදිහට කටයුතු කරා. මේ මත් වතුර පානය කිරීමේ හේතු කොටගෙන මහා නාම ශාක්‍යයා මිය පරලොව ගියා. එයා බුදුරජාණන් වහන්සේගේ ඥාති වුණ නිසාත් එයා බණත් අහපු නිසා ජේතවනාරාමයට ඇවිල්ලා මේ මරණය සවැත් නුවර ඉතාමත් ප්‍රසිද්ධ වුණා. සවැත් නුවර කාතරත් මේ මරණය කතා වෙලා අවසානයේ මේ කාරණාව ධම්සභා මණ්ඩපයටත් ආවා. ධම්සභා මණ්ඩපයට ආවම බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේ කෙනෙක් ඇසුවා මේ මහා නාම ශාක්‍යයා ලෙස මත් වතුර පානය කරා. ඒ වගේම නිතර බණත් ඇහුවා. ඔහුගේ මරණය කෙබඳු එකක්ද කියලා. ඔහුගේ මරණය කොහොමද කියලා. මහා නාම ශාක්‍යයා සතර අපායට නොවැටි නියත ගති සහිතව කලුරිය කරයි කියලා සෝවාන් පරස්තේකයට කලුරිය කරයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ පැහැදිලි කරා. මේ සෝවාන් පරස්තේක් හැටියට මිය පරලොව ගියා කියලා කිව්වම භික්ෂුන් වහන්සේලාට සැකයක් ඇති වුණා. පුදුම සහගත වුණා. බුදුරජාණන් වහන්සේ දාන වශයෙන්, සීල වශයෙන්, විදර්ශනා ඥාන වශයෙන්, සමාධි වශයෙන් සෝවාන් වෙන්න නිතර මෙහෙම බණ කියන හැබැයි මේ මහා නාම ශාක්‍යයා නිතර බුදුහාඳුරගේ ඥාතිකම කියමින් සුරාපානය කරමින් ඒ විදිහට කටයුතු කළත් ਉਹ සෝවාන් පලස්තෙක් වුණා කියන සැකයක් ඇති වුණා. ඒ වෙලාවේ බුදුහාඳුරෝ දේශනා කරන සැක ඇති කරගන්න එපා. මොහු ඒ විදිහට වැරදි වැඩ කර බව සැබෑව. හැබැයි ਉਹ ධර්මය ශ්‍රවණය කරලා දෘෂ්ටි තමන්ගේ පිරිසුදු කරගත්ත නිසා ඒ ජීවිතය තුළදී සෝවාන් පලස්තෙක් බවට පත් කරගන්න පුළුවන් වුණා. හැබැයි මේ නරක පුරුද්ද ඔහුගේ විපත්තිය තමයි. ඔහුගේ විපත්තිය නරක පුරුද්ද. හැබැයි මේ නරක පුරුද්ද තිබුණාට ඔහුට ඔහුගේ ජීවිතයේ සුගතිගාමී කරගන්න මේ විපත්තිය හේතුවක් වුණේ නැහැ. එතකොට පින්වතුනි මේක ඊ타මාත්ම පරිස්සමට තේරුම් ගන්න ඕන කාරණාවක්. අපිට අපේ ජීවිතය තුළදී කර්ම ශක්තියෙන් සිද්ධ කරගත්තාම ඒ වගේ විපාක දීමක් සිද්ධ වෙනවා. හැබැයි ඒක නා ධර්මයේ ශ්‍රවණය කළා තමන්ගේ දෘෂ්ටිය පිරිසුදු කරගෙන සීලේ පිළිපදලා කටයුතු කරොත් එහෙම එයාගේ ජීවිතයත් සුගතිගාමී කරගන්න පුළුවන්. අර මුලින් සඳහන් කළ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්තව ජීවිතය ගත කරනකොට තමන්ගේ දෘෂ්ටිය පිරිසුදු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසාම තමයි බිම්බිසාර මහරජතුමා කකුල් පළලා ලුණු දාලා ඒ විදිහට කටයුතු කරලා ඒ වගේ අඟුලිමාල මහරහතන් වහන්සේ 999ක් වගේ මරලා දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට නොඑක ආකාරයේ කරදර හිංසාවන් සිද්ධ කළා. ඒ වගේම පූතිගත තිස්ස හාමුදුරන් වහන්සේ නොඑක ආකාරයේ අසනීපයන් වලට ලක් වෙලා ලෝසක හාමුදුරන් වහන්සේ මේ විදිහට දේශනාව තුළ ඕන තරම් අපිට උදාහරණ තියෙනවා. ඒ ජීවිතයන් තුළ යම් යම් විදිහේ කර්ම ශක්තියින් භුක්ති විඳලා තමන්ගේ ජීවිතය සුගතිගාමී කරගත ධර්මය අවබෝධ කරගත නිර්වාණගාමී මාර්ගයට පිළිපන්න ඕන තරම් උදාහරණ කතා අපිට මේ දේශනාව තුළ ඕන තරම් ඇති කරගන්න පුළුවන්. එතකොට අපි ජීවිතය ගත්තොත් එහෙම පින්වතුනි අපටත් අපි සියලු ආකාරයේ සැප සම්පත්තියෙන් භුක්ති විඳලා සමහරක් වෙලාවට අපිට නොඑක ආකාරයේ කර්ම විපාක විඳීම් සිද්ධ වෙනවා ජීවිතය තුළ. නොඑක අවස්ථාවන් වල. ඒ කර්ම විපාකය භුක්ති විඳට අපිට සැප සම්පත්තිය ලැබිලා තියෙනවා. සමහර දේවල් අහිමි වෙලා තියෙනවා. එහෙම වෙන්න හේතුව අර කියපු කර්ම ශක්තියෙන් හේතුක තමයි. මේ වෙලාවේදී මේ කරන්නා වූ කර්ම ශක්තියනොත් අපේ ඊළඟ මොහොතේ උප්පත්තියක් ලැබුවොත් එහෙම ඒක යහපත් වෙන්න බලපානවා. හොඳ කර්මසෝ නරක කර්ම කියන දේවල්. මේ වෙලාවේ මේ හැම වෙලාවම කරන්න අපි කර්ම රැස් කරගන්න එක. යහපත්ෝ අයහපත් වෙන්න පුළුවන්. ඒ රැස් කරන කර්ම ශක්තියෙන් හේතු කරන අපිට ඊළඟ මොහොතේ විපාකයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ විපාක හේතු කොටගෙන අපිට අපේ සීලය සහ දෘෂ්ටිය පිරිසුදු කරගෙන කටයුතු කරනවා නම් අපිට අපේ ජීවිතයේ සුඛතිගාමී කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙම නොවුනොත් එහෙම අර විපල්යාස සූත්‍රයේ පැහැදිලි කරනවා වගේ සුභ ලෝකයේ අසුභ හැටිය මේ අසුභ ලෝකයේ සුභ හැටියටත් අනිත්‍ය ලෝකයේ නිට්ටය හැටියටත් දුක සහිත ලෝකයේ සැප හැටියටත් අනාත්ම ලෝකයේ ආත්ම හැටියටත් දකිනවා නම් විපරීත විදියට දකිනවා නම් වෙනස් විදියට දකිනවා නම් දෘෂ්ටිය පිරිසුදු නොවි දකිනවා නම් ඒ කෙනාගේ ජීවිතයත් දෘෂ්ටි පිරිසුදු කරගත් එකක් නැති බවට පත් වෙනවා. පෘථග්ජන පුජ්‍යලයාර මේ ඇත්ත වසන් වෙලා මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත විදියට තමයි පේන්න පටන් ගන්න. මේ ඇත්ත වැසිලා වැරදි දේවල් නිවැරදි දේවල් හැට තමයි
අර විපල්යාස සූත්‍රයේදී සුබ දේවල් අසුබ දේවල් සුබ හැටියටත් මේ අනිත්‍ය දේවල් නිත්‍ය දේවල් හැට ආදී වශයෙන් දකින්න පටන් ගන්න දෘෂ්ටිය පිරිසුදු නැති නිසා. සිදු නොවන යථාර්ථය සිදුවන එකක් හැටියට පිළි අරගෙන ජීවත් වෙනවා. එහෙම පිළි අරගෙන ජීවත් වුණාම එයාගේ ජීවිතයේ මරණයෙන් පස්සේ සුගතිගාමී එකක් බවට පත් වෙන්නේ. ඒක දිට්ටි විපත්තියක් බවට පත් වෙනවා. අපි මිත්‍යා දෘෂ්ටියෙන් යනවා නම් නැවත සුගතිගාමී වෙන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. පින්වත්නි, ආනන්තරීය පාප කර්ම ගත්තොත් එහෙම ඒ මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ලේසලවීම, සංඝ බේද ආදී කියන මේ පංචානන්තරීය පාප කර්මයන් කෙරුවත් යම් කෙනෙක් ඒ කෙනාගේ කර්ම ශක්තිය ගෙවලා ඉවර කරලා නැවත සුගතිගාමී වෙන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ පුජ්‍යලයාට සංසාර දුකින් ගැලවීමක් හම්බ වෙනවා. හැබැයි කෙනෙක් නියත මිත්‍යා දෘෂ්ටිය මියනවා නම් ඒ කෙනාට සසර දුකින් ගැලවීමක් ලැබෙන්නේ නැහැ. මේ අග්ගණ සූත්‍රයේ පැහැදිලි කරන විදිහට මේ ලෝකේ විනාශය යම් මොහොතක සිද්ධ වුවොත් අපායේ ඉන්න මිනිස්සු තාබස්සර බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා උප්පත්ති ලැබලා නැවත මේ ලෝකේ ඇතුණාම නැවත අපායගාමී වෙනවා. හැබැයි කෙනෙක් නියත මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව මිය ගියොත් එහෙම ලෝක විනාශයේදීවත් ඒ විදිහට ආබස්සර බ්‍රහ්ම ලෝකයේ උප්පත්ති ලබන්න ලැබෙන්නේ නැහැ. ආනන්තරීය පාප කර්මයක් සිද්ධ කරත් ඒක ගෙවල ඉවර වුණොත් එහෙම නැවත සසර දුකින් මිදීමේ හැකියාවක් තිබෙනවා. ඒ කර්ම ශක්තිය ගෙවල ඉවර වුණාට පස්සේ. ඒකට හොඳම උදාහරණය තමයි පින්වතුනි සංයුත්ත නිකායේ සගත වර්ගයේ දේවතා සංයුත්තේ සම්ති කියන සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. දවසක් දෙවි කෙනෙක් කෙනා බුදුරජාණන් වහන්සේ සමීපයට බුදුරජාණන් වහන්සේගේ සමීපයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. සත්‍යාවිය ඕමට්ටෝ ඩහියමානෝ මත්තකේ කාමරාගප්පහනාය සතෝ බික්ඛු පරිබ්‍රජේ. සතකින් ආයුධයකින් ඔළුවට පහර ලද්දෙක් ඒ තුවාලේ හොඳ කරගන්න වෙහෙස මහන්සි වෙනවා වගේ හිස ගිනිගත්තේ ඒ ගින්න නිවා ගන්න යම් විදිහකට වෙහෙස මහන්සි වෙනවා වගේ මේ කාමරාගය නැති කරගන්න කාමරාගප්පහනාය කාමරාගය නැති කරගන්න සතෝ බික්ඛු පරිබ්‍රජේ මේ සියලු දෙනාම භික්ෂුන් වහන්සේලා අතුරු සියලු දෙනාම වෙහෙස මහන්සි වෙන්න ඕන නේද කියලා ප්‍රශ්නයක් අහනවා. ඒ උදාහරණයම අරගෙන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සත්‍යාවිය ඕමට්ටෝ ඩහියමානෝ මත්තකේ මිච්ඡාදිට්ඨි පහනාය සතෝ බික්ඛු පරිබ්‍රජේ. අර හිසකට සතකින් ආයුධයකින් පහර ලද්දේ ඒ තුවාලේ හොඳ කරගන්න වෙහෙස මහන්සිනෝ වගේ ඒ වගේම හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවහන්න වෙහෙස මහන්සි වෙනවා වගේ මිත්‍යා දෘෂ්ටිය නැති කරගන්න, වැරදි දැකීම නැති කරගන්න නිතර වෙහෙස මහන්සි වෙන්න ඕන මේ භික්ෂුන් වහන්සේලා අතුළු සියලු දෙනාම. මොකද නියත මිත්‍යා දෘෂ්ටියෙන් කෙනෙක් මිය පරලොව යන නම් එයා අපායගාමී වෙන්නෙත් නෑ. එයාට ආය ඒ මේ ලෝක විනාශයේදීවත් සුගතිගාමී වෙන්න පුළුවන් කමක් එහෙම නැත්නම් උප්පත්ති ලබන්න සිද්ධ වෙන්නේ. මේ ලෝකේ කොයි හෝ තැනක ඉපදෙමින් ඒ විදිහට තමයි අපි ජීවිකාව ගත කරන්න වෙන්නේ. ඒ නිසා අර දෙමව්පියන්ට දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට කරපු සේවයෙන් යම් පමණකට හරි කළගුණ සැලකීමක් වෙනවා. දෙමව්පියෝ නියත මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නවනම් ඒ දෙමව්පියෝ සම්මා දිට්ඨි ගත කරන්න පුළුවන් නම් අන්න අර දෙමව්පියෝ දරුවන්ට කරපු යුතුයකමින් යම් ප්‍රමාණයකට හරි ඒ ණය ගෙවල් ඉවර කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. යම් ප්‍රමාණයක හරි කළගුණ සැලකීමක් බවට පත් වෙන දෙමව්පියෝ මිත්‍යා දෘෂ්ටියෙන් සම්මා දිට්ඨියට පත් කරන්න පුළුවන් කමක් ලැබෙනවා. එතකොට අපි මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව මිය පරලෝ යනවා නම් අපේ ජීවිතය සුගතිගාමී එකක් බවට පත් වෙන්නේ. එතකොට පින්වතුනි මේ ජීවිතය තුළදී උපභෝග පරිභෝග සම්පත්තීන් ලැබීමට අපි මේ ජීවිතයේ දිනදා ජීවිතේ පරිභෝග කරන සම්පත්තීන් ලැබීමට කර්ම ශක්තිය හේතු වුණාට ඒ සම්පත්තීන් වලට බෑ පින්වතුනි අපිව අපායගාමී කරන්නත් නිර්වාණ මේ සුගතිගාමී කරන්නටත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි මේ ජීවිතයේ මේ කරන දේවල් අපේ ඊළඟ මොහොතේ උප්පත්තියක් ඇති වුණොත් එහෙම අපේ ජීවිතේ යහපතට අපිට මේ දේවල් බලපානවා. මේ දේවල් අපිට සම්පත්තියෙන් හැරෙට විපත්තියෙන් හැරෙට අපිට භුක්ති විඳින්න හම්බ වෙනවා. හැබැයි ඒ භෝග හෝ ඥාති හෝ රෝග හෝ සම්පත්තිය හෝ විපත්තිය අපිට අපේ ජීවිතයේ අපායගාමී භාවයෙන් මුදවන්නට හෝ සුගතිගාමී කරන්නට හේතුවක් වෙන්නේ නැහැ පින්වතුනි. ඒ අපායගාමී භවෙන් මුදවන්නට හේතු වෙන්නේ
සීලය සහ දෘෂ්ටිය කියන කාරණා පිරිසුදු කරගත්තොත් එහෙම සම්පත්තියක් කරගත්තොත් එහෙම ඒක අපායගාමී මාර්ගයේ මිදීමක් බවට පත් වෙනවා. කෙනෙක් අපායගාමී වෙන්නේ සිල්වත් නොවි මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව මිය පරලෝකියොත් එහෙම ඒ කෙනාගේ ජීවිතය අපායගාමී එකක් බවට පත් වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේ රටවල් වල ඉන්න දැන් රජින එහෙම ගත්තොත් එහෙම ඒ තැනැත්තියට ඕන තරම් මේ රට තුල සැප සම්පත්තියෙන් ලෝකයේ තුල සැප සම්පත්තියෙන් ඕන විදියට තියෙනවා. ඒතර ඒ භෝග සම්පත්තිය හොඳටම තිබෙනවා. හැබැයි මේ භෝග සම්පත්තිය තිබුණා කියලා කොයි වෙලාවක මරණයෙන් පස්සේ මේ දේවල් වෙනුවට තමන්ගේ ජීවිතේ සුගතිගාමී කරගන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. ඒ සුගතිගාමී වෙන්නේ සිල්වත් දෘෂ්ටිය පිරිසුදු කරගෙන ජීවත්වව පවතී. එතකොට මේ දේවල් කොච්චර තිබුණත් අපිට භෝග සම්පත්තියෙන් යුක්තව රෝග සම්පත්තිය ඥාන සම්පත්තියෙන් යුක්ත ජීවත්වවත් ඒක හේතුවක් වෙන්නේ අපේ ජීවිතය මරණයෙන් පස්සේ සුගතිගාමී කරගන්න දුගතිගාමී කරගන්න. ඒ නිසා තමයි සීලේ පතිට්ඨාරණ රෝසපඤ්ඤෝ කියන විදිහට සීලය මත පිහිටලා කටයුතු කරොත් තමයි අපේ ජීවිතය සුගතිගාමී වෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සීලය මුල් කාරණාව හැටියට පවතිමින් දෘෂ්ටිගතව තමන්ගේ ජීවිතය යහපත් කරගත්තොත් එහෙම ඒ කෙනාගේ මරණයෙන් පස්සේ සුගතිගාමී එකක් බවට පත් වෙන්නේ. ඒකට ප්‍රඥාව කියන කාරණේ මුල් වෙනවා. ප්‍රඥාව තමයි කාරණා තමයි හැමතැනකදීම හේතු වෙන්නේ. මේ ලෝකයේ තිබෙන යථා ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් කමක් හම්බෙන්නේ යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න පුළුවන් කමක් හම්බෙන්නේ ප්‍රඥාව මත පිහිටලා කටයුතු කරුවොත් එම් පමණයි. එතකොට මේ සූත්‍රයේ පැහැදිලි කරන විදිහට නිරයන් දුග්ගතින් විනිපාතන්න උපජ්ජති කියන විදිහට මේ දුර්ගති වූ විනිපාත නම් වූ නිරේ උප්පත්තියක් ලැබීමට හේතු වන්නේ නැහැ. අපේ ජීවිතය තුළ සීලය සහ දෘෂ්ටිය කියන කාරණා පිරිසුදු කරගත්තොත් එහෙම ඒක විපත්තියක් කරගත්තොත් එහෙම අපේ ජීවිතය අපායගාමී එකක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි අපි අවිද්‍යාවෙන් බැඳිලා තණ්හාව කියන කාරණා සංයෝගයෙන් තමයි අපි මේ සංසාරයට ඇවිල්ලා තියෙන්නේ. ඒ සංසාරයට ඇවිල්ලා මේ ගත කරන කෙටි කාලය තුල අපි මේ ජීවිතය තුල මේ සැප සම්පත්තියෙන් භුක්ති විඳින ජීවත් වීමේදී හැබැයි මේ දේවල් తాවකාලිකයි. ඒ දේවල් අපිට ස්ථිර සදාකාලික දේවල් හැටියට පවත්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ වගේ තිබෙන මේ වෙනස් වීමකේ ස්වභාවය අනිත්‍ය ස්වභාවය අපිට අවබෝධ කරගෙන මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය අවබෝධ කරගෙන මොන දැනක මොන විදිහට අපේ ජීවිකාව අවසන් කරන්න සිද්ධ වෙයිද කියන කාරණාව අපිට හිතා ගන්න පුළුවන් කමක් හම්බෙන්නේ අපිට දැනගන්න පුළුවන් කමක් හම්බෙන්නේ. ඒ මොන මොහොතක අපි මරණයටපත් උනත් මොන යම් මොහොතක අපිට මේ ජීවිතෙන් සමුගන්න සිද්ධ වුණත් අපි සම්මාදිට්ඨියෙන් යුක්තව කටයුතු කරනවා නම් හැම වෙලාවෙම සීහෙන් යුතුව අපි හැම වෙලාවෙම කටයුතු කරනවා නම් මේ මිත්‍යා දෘෂ්ටියෙන් තොරව අපි කටයුතු කරනවා නම් ඕන වෙලාවක අපිට මරණයට කියන ධර්මතාවයට මුහුණ දෙන්න පුළුවන් කමක් හම්බෙන්නේ. ඒක දුරු කරගෙන සීලයෙන් යුක්තව දෘෂ්ටිය පිරිසුදු කරගෙන ජීවිකාව අපිට ගත කරන්න පුළුවන් නම් අපිට ඕන වෙලාවක මරණය කියන ධර්මතාවයට නතු වෙන්න පුළුවන් කමක් තිබෙනවා. හැබැයි අපි එහෙම නැති වුණොත් එහෙම මොනතරම් සැප සම්පත්තිය මොනතරම් විදියකට අපි මේ දේවල් භුක්ති විඳත් අර සියලු සත්වයන්ට අපාය මහගෙදරක් වෙනවා වගේම අපිට නැවත අපි කොන තැනක මොන විදිහට ජීවත් වුණත් අපිට ගිහිල්ලා ආය නැවත අපායේ නවතින්න වෙනවා. අපායේ වුණත් අපිට නවතින්න වෙන්නේ අපි නියත මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව මිය පරලෝකියොත්. ඒ නිසා මේ සම්පදා සූත්‍රයෙන් පැහැදිලි කරන විදිහට මේ භෝග වේවා ඥාති වේවා රෝග වේවා මේ විපත්ති හේතු කොටගෙන ඒ ජීවිතය මරණයෙන් පස්සේ අපායගාමී වීමටත් ඒ වගේම මේ භෝග ඒ වගේම මේ ඥාති මේ ආරෝග්‍ය කියන සම්පත්තිය හේතු කොටගෙනත් අපේ ජීවිතය සුගතිගාමී කර ගැනීමටත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒවා හුදු తాවකාලික මේ ලෝකේ පැවැත්ම වෙනුවෙන් පවතින දේවල් හැටියට අපි තේරුම් අරගෙන අපේ ජීවිතය අපි අර හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවහන්න වෙහෙස මහන්සි වෙනවා වගේ සතකින් පහර ලබ්බේකේ තුවාල හොඳ කරගන්න වෙහෙස මහන්සි වෙනවා වගේ මිත්‍යා දෘෂ්ටිය නැති කරගෙන සීලයේ පිහිටලා අපි කටයුතු කරනවා නම් අපිට සප සම්පත්තියෙන් කොච්චර තිබුණත් ඒ කාරණාව තුළ පිහිටලා අපි කටයුතු කරනවා නම් ධර්මයේ ශ්‍රවණය කරනවා නම් බණ භාවනා ආදී දේවල් සිද්ධ කරනවා නම් අපේ ජීවිතය සුගතිගාමී කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ නිසා අද දවසේදී මේ පින්වතුන් සියලු දෙනාටම මේ ධර්මය අවබෝධ කරගෙන අපේ සීලයත් අපේ දෘෂ්ටිය පිරිසුදු කරගෙන
මරණයෙන් පස්සේ අපේ ජීවිතය සුගතිගාමී කර ගැනීමට සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මීට වඩා දිගින් දිගට කාරණා කියන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෙලාවේදී මේ ධර්ම දේශනාව නිමවටපත් කරනවා. මේ වෙලාවේදී ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිද්ධ කරගත්තා සියලු පින් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු මිෂ්ඨකාමයේ සම්‍යක් දෘෂ්ටික දෙවියන් පින් අනුමෝදන් වෙත්වා. එම දෙවියන්ගේ ආශිර්වාදය අද දවසේ ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ දරන චාමික මාපට්න මහත්මයා, තිනානි පීරිස් නෝනා මහත්මිය ඇතුළු ඒ නිපුණි, නදුනි, දිලිෂි ඒ වගේම දෙහාන් පුතුන් ඇතුළු ඒ මාපට්න පවුලේ සියලු දෙනාටමත් ලැබිලා දෙවියෝ පතන්නා බෝධින් උතුම් මමාමා නිර්වාණ සම්පatti පිණිස පින්කම් සියල්ලම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරං. ඒ වගේ මේ චාමික මහත්මාගෙත් ඒ වගේම තිලානි නෝනා මහත්මියගෙත් පවුලේ නමින් මිය පරලෝකීය ආච්චි අම්මලාද සියලා ඇතුළු ඒ පරම්පරාවල මියගිය සියලු ඥාතීන් පින් අනුමෝදන් වෙත්වා. ඒ මියගිය සියලු ඥාතීන් මේ ධර්ම දේශනාවෙන් ලබාගත්තා වූ පුණ්‍ය සම්පත්තිය හේතු කොටගෙන යම් කිසි දුක්ඛිත අභව ස්ථානික උප්පත්ති ලබාගෙන නැත්නම් දුහින් අතු මිදෙත්වා. සැප ඇති ස්ථානික උප්පත්ති ලබාගෙන නැත්නම් සපතත් වඩා වර්ධනය කරගෙන පින්කම් සියල්ලම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට. ඒ වගේම තුනුරුවන්ගේ ආශිර්වාද ජයශ්‍රී බෝධින්නාංශයේ රැකවරණය, දලදා හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය, ධර්මදේශනාවේ දායකත්වයේ බාර අරන් කටයුතු කරන්නට දුණු ඒ ඥාමික මහත්මයා ඇතුළු පවුල් සියලු දෙනාටමත්, ඒ වගේ මේ ලංකාවේ ඒ පවුල් ජීවත් වෙන වැඩිහිටි සියලු දෙනාටමත්, ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වතුන් සියලු දෙනාටමත් ලැබිලා මේ වර්තමාන ලෝකයේ ඇතිලා තිබෙනා වූ සියලුම මේ රෝග තත්වයන් දුරු කරගෙන තමන්ගේ කටයුතු සාර්ථකව සිද්ධ කරගනිමින් තමන්ගේ හිත තුළ යහපත් බලාපොරොත්තු ආකාරයෙන්ම හොඳින් ඉෂ්ට සිද්ධ කරගෙන සියලු දෙනාටම ජීවිතය ගත කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට. ඒ වගේම අවසාන වශයෙන් මියගේ ඥාතීන්ටත් ඔබ අප සියලු දෙනාටම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලබාගත් ආ ආනිසංස ධර්මයන් හේතු කොටගෙන උතුම් අමා මහ නිර්වාණ සම්පත්තිය පිණිස මේ පින්කම් සියල්ලම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන ඔහොම මැද ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.